හරි එහෙනම් අපි අපේ ඉක්මන් පන්තිය පටන් ගන්න හදන්නේ. ඉතින් අපි මුලින්ම පටන් ගන්නේ අන්තර්ජාතික වෙළඳාම කියන ඒකකයෙන්. අපි අන්තර්ජාතික වෙළඳාම ගැන කතා කරමු. අන්තර්ජාතික වෙළඳාම ගැන කතා කරමු. ඒක අපි නව නිර්දේශයට අනුව පේපරේ 8 වෙනි ප්‍රශ්නෙට ඔයාලගෙන් තනි ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේකේ අන්තර්ජාතික වෙළඳාම ගැන. ඉතින් MCQ උත්හනවා. ඉතින් මේක වැදගත් පාඩමක්. ඒ වගේම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් පාඩමක්. අපි ඒක අධ්‍යයන දෙකක් ඔස්සේ කතා කරනවා. අපි ඉස්සරහට කතා කරමු. ඊට කලින් අපේ පළවෙනි එක වීඩියෝ එක නිසා මම වලට විභාග ගැන දෙයක් කියන්න ඕන. මොකද මම ගැන කියනවා නම් මම 2019 A level වල පැරණි නිර්දේශයේ ලංකාවේ ප්‍රථමයා. ඉතින් මං වැඩ කරපු විදියට මං හිතනවා වලට වැදගත් වේවි කියලා. විභාගෙට තව දින 80ක් වගේ පොඩි කාලයක් තියෙද්දි කොහොමද අපි වැඩ කරේ, කොහොමද ඔයාලා වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් මුලින්ම කියන්න ඕන දින 80 කියන එක ඔයාලට මතු පිටින් පෙනෙන දින ප්‍රමාණයක් විතරයි. ඔක ඇතුළාන්තය ගැන කතා කරොත් සාමාන්‍යයෙන් අපි හැමෝම දවසට පැය 6ක් නිදා ගන්නවා. සාමාන්‍යයෙන්. තව කට්ටිය ඉතින් පැය 4 නිදා ගන්න. හැබැයි සාමාන්‍යයෙන් පැය 6ක් නිදා ගන්න ඕන කොච්චර පාඩම් කරත්. ඉතින් පැය 6ක් කියලා කියන්නේ දවසේ 4න් එකක්. ඒ කියන්නේ අපි දවසේ 4න් එකක්ම මොකද්ද කරන්නේ? නිදා ගන්නවා. එහෙනම් දවසේ 4න් එකක්ම මොකද්ද අපි කරන්නේ? නිදා ගන්නවා. 4න් එකක්. ඒ කියන්නේ මතක තියාගන්න මේ දින 80න් 4න් එකක්ම අපි මොකක්ද කරන්නේ? අපි මේ දින 80න් 4න් එකක් මොනවද කරන්නේ? නිදා ගන්න එක. ඒ කියන්නේ දින 80න් 4න් එකක් කියලා කියන්නේ ඔයා 80න් දින 20ක්ම කරන්නේ මොනව කරන එකද? නිදා ගන්න එක. එහෙනම් දැන් අපිට තියෙන්නේ එක්සෑම් එකකට ගිනිද කීයද? දින 60යි. ඔය 60ත් මම තාඩියක් අඩ කරනවා. ඒ කොහොමද? ඔයා ওই 60 අපි අඩු කරමු කන්න, බොන්න, ඒ වගේම අනිකුත් යාළුවෝන් හම්බෙන්න. එහෙම කතා කරොත් ඔයාට ඒකටත් යනවා. අපි හිතමු දින ඔක්කොටමත් එක්ක නාන්න ඔක්කොමනත් එක්ක අපි දින 10ක් අඩු කරමු. ඔයාට වඩා වැඩි වෙන්න පුළුවන්. අපි දින 10ක් අඩු. එහෙනම් දැන් තියෙන වැඩ කීයද? දවස් 50යි. හරිද? අනිත් එක දැන් ඔයාට ක්ලාස් පටන් ගන්නවා, ඉස්කෝලේ පටන් ගන්නවා. ඉස්කෝලේ පටන් ගත්තොත් කොහොම අපිට ටයිම් එක ඉතුරු වේද කියලා අපි දන්නේ නැහැ. පන්ති පටන් ගත්තොත් කොහොම ටයිම් එක අපිට ඉතුරු වේද කියලා දන්නේ නැහැ. එහෙම බැලුවොත් මේ 50මත් ඔයාට ඉතුරු වෙන්නේ නැහැ. මේ 50නුත් අපි 50නුත් ඔයාට අඩු කරන්න. මොකද ගෙදරක දවසම පන්තිෙත් හිටියොත් පන්තියේ තමයි වැඩිපුර ඉන්නේ. පැය 24න් අපි පැය වැඩියෙන් ගත කරන්නේ කොහෙද? පන්ති යන්නයි එන්නයි පන්තිය තුලයි. එහෙම බැලුවොත් ඔයාට අපි දාමු දින 20ක් වගේ පොඩි ගානක් දාමු. එහෙම බැලුවොත් දින 20ක් පන්ති යන්නයි, ඉස්කෝලේ යන්නයි, ඔක්කොම දේවල් කරන්න තිබ්බොත් ඔයාට එක්සෑම් එකට ඉතුරු වෙන්නේ දවස් 30යි. මම මේ බය කිරීමක් නෙවෙයි කරන්නේ. ඔයාට යථාර්ථය අවබෝධ කර ගැනීමක් පමණයි මෙහි සිදු කරන්නේ. එතකොට දින 30යි. සබ්ජෙක්ට් කියලා ලියනවාද 3යි. විෂයන් 3ට දවස් 30යි. ඒ කියන්නේ ඔයාට තියෙන්නේ එක විෂයකට දවස් කීයද? 10යි. එක විෂයකට තියෙන දවස් කීයද? 10යි. එහෙනම් ඔයාලට කියන්න තියෙන්නේ අද ඉඳන්ම මේ වීඩියෝ එක බලපු දවස් ඉඳන්ම පාඩම් කරන්න. වෙනම විකල්පයක් නැත. එක්සෑම් ගොඩ යන්න තියෙන එකම විකල්පේ පාඩම් කරන්න වැඩ කරන්න. ඊට කලින් දැන් මට ගොඩක් දෙනෙක් කිව්වා අයියේ මුලින්ම ක්ලාස් එක පටන් ගන්න කලින් ඔයා පාඩම් කරපු විදිය පොඩ්ඩක් මට කියන්න කියලා. ඉතින් මම මුලින්ම කියන්න ඕන මම පාඩම් කරපු විදිය කතා කරොත් ඒ කියන්නේ මම පොතේම හිටපු එක්කෙනෙක් නෙමෙයි. එතකොට අපි පාඩම් කරන්න කලින් මම හැමදාම කරන දෙයක් තමයි දවසේ ප්ලෑන් එක ගහ ගන්නවා, ඩේ ප්ලෑන් එක කියලා. මම මේ දවසේ මේ ටික කරනවා. මම මේ දවසේ මේ ටික කරනවා. කියන්නේ අපිට ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි මේසෙ උඩට ගියාට පස්සේ අපිට හිතා ගන්න බෑ. accounting ගානක් හදනවද? business පාඩම් කරනවද? ඉකෝන් පාඩම් කරනවද කියලා අපිට ලොකු ගැටලුවක් මතුවෙනවා. ඒ කියන්නේ මේසෙ ඉස්සරහට ගියාට පස්සේ මොකෝ accounting පොත් ගොඩ මෙහෙම පේනවා, ඉකෝන් පොත් ගොඩ මෙහෙම පේනවා, business ටික මෙහෙම පේනවා. ඒක විකල්පයක්, ඒකට විසඳුමක් තමයි
ඔයා පොඩි චිට්ටයක් ලියා ගන්න. ඔයා අද බිස්නස් මේ පාඩම කරනවා. හරිද? මේක පාස් පේපර් ටික ඔයා කරනවා. ඉකෝන් මේ පාඩම මම අද බලලා ඉවර කරනවා. accounting මේ 2015 16 ඒ වගේ පාස් පේපර් එකක් හදනවා. ඒ වගේ ඔයාට ඔයාගේ ධාරිතාවය අනුව චූටි ප්ලෑන් එකක් හදාගන්න. හරිද? මෙහෙමයි තියෙන්නේ. එහෙමයි කියලා මේ විනාඩි 10කට 15කට චූටි ප්ලෑන් එකක් හදාගන්න එපා දවසට. ඒ වගේම තමයි ඔයාලට කරන්න බැරි ප්‍රමාණයක් හදාගන්නත් එපා. ඔයාලට තේරෙනවා නම් හෙට මට දවසෙන් පන්ති. හරි. එහෙනම් දවසෙම පන්ති නම් ඔයාලට කරන්න පුළුවන් ප්‍රමාණයක් ඇති. එක්ක ඔයාලට දවසෙම පන්ති නම් ඇවිල්ලා හවුල් ව්‍යාපාර ගණක් හදන්න පුළුවන් ඇති. ඔයාලට දවසෙම පන්ති නම් ඇවිල්ලා පන්ති එදා කරපු ටික බලන්න පුළුවන් ඇති. ඔයාලට එදාට කරන්න පුළුවන් දේ චූටි නෝට් එකක ලියා ගන්න. ඒ දේ කළා ඔයා නිදා ගන්න යන්න. අන්න එහෙම තමයි මම වැඩ කරේ. ඒ කියන්නේ කොහොම වුණත් මම එක දිගට පැය 6ක් නිදාගත්තා. ඒ වගේම තමයි අර ප්ලෑන් එක ඉවර කරා. ඒ වගේම හොඳට එක්සෑම් එකට මුහුණ දීලා බිස්නස්, ඉකෝන්, accounting පාස් පේපර් ටික හදන්න කටපාඩම්. එකපාරක් හදලා ඉඳන්න බා මේ 2015 පාස් පේපර් එක ඉවරයි. 2016 අවුරුද්ද ඉවරයි, 17 ඉවරයි අවුලක් නැහැ. දැන් පේ විභාගයට යන තේ එහෙම එපා. ඒ අමතක වෙන හදන්න වැරදෙන ගණන් හදන්න. මට මතකයි මම accounting මම මේක අපි හිතනවා මම මේක මේ කියන ටික කට්ටියකට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා එහෙම කිය උපකල්පනය කළා තමයි මම මේ දේ කියන්නේ. සමහර කට්ටියට අනිවාර්යයෙන් මම දන්න මේක අත්‍යවශ්‍ය. අපිට ඉස්සර මෙහෙම කියන කරුවක්වත් හිටියේ නැහැ. මෙහෙම වීඩියෝ දැම්මෙත් නැහැ. අපේ සර්ලා විතර අපිට කිව්වේ. අපි ඒ කියන්නේ මම දැන් කතා කරන් ආවේ ප්ලෑන් එකනේ. ඔයා ඒ ප්ලෑන් එක ලියද්දී මම තව දෙයක් කරා මේ accounting වල accounting 2005 6 7 පරණ ගණන් ටික අරගෙන මම බැලුවා අපේ සිලබස් එකත් එක්ක ගැටෙන්නේ නැති අපිට අවශ්‍ය අමාරු ගණන් මොනවද? ඒ කියන්නේ දැන් සමාගම් ගණනක් නම් ඒකේ හැම ගැළපීමක් නෙවෙයි. හරිද? ගැළපීම් වෙනස්නේ. ඒ කියන්නේ සිලබස් චේන්ජ් එකද ගැළපීම් වෙනස් වෙලා තියෙනවා. අපිට පුළුවන් ගැළපීම්. අන්නේ ගැළපීම් මොකද්ද? ඒ ගැළපීම් ටික අරන් මම මොකද කරන්නේ? හැදුවා. හරිද? අන්න ඒ වගේ ඔයලා ලියන්න පොඩි පොතක් අරගෙන මෙදාට මම මේ 2015 පාස් පේපර් එක 2005 පාස් පේපර් එකේ මෙන්න මේ පස්වෙනි ප්‍රශ්නේ මෙන්න මේ ටික හදනවා 2016 හදනවා. ඒ වගේ චූටි පොතක් ලියලා ඉවරලා. ඔයා බලන්න ඔයාට කොච්චර වෙලාවක් ගියාද? ඒ ප්‍රශ්නේ හදන්න. කොච්චර වෙලාවක් ගියාද? ඒ ප්‍රශ්නේ හදන්න. ඒ වගේම බලන්න ඔයාට කොච්චර ලකුණු කීයද ඒ ප්‍රශ්නේ කියලා. ඒක මෙහෙමයි. පළවෙනි පාර වලට ලකුණු 20ක් හම්බෙන එකේ ලකුණු 5ක් 6ක් වෙන්න පුළුවන් අත්දැකීමෙන් කියන්නේ. අවුලක් නැහැ. ඒ 5ක් 6ක් වෙන්න පුළුවන්. ආපහු නැවත හදන්න. 20ක් වෙනකම්ම හදන්න. ඔයාලට පුළුවන්. බැරි නෑ අත්දැකීමෙන් කියන්නේ. අනිත් එක තමයි accounting, econ, business විෂයන් තුනම ගැන කතා කරොත් accounting එකෙත් MCQ තියෙන, econ එකෙත් MCQ තියෙන, business එකෙත් MCQ. MCQ තමයි ගොඩක් ළමයින්ට මට කියපු අනුව ගොඩක් ප්‍රශ්න ලා තියෙන. ඉතින් ඒකට හොඳම විසඳුම තමයි accounting පුරුදු කරගන්න, ඇඟට දාගන්න. MCQ ටික ඇඟට දාගන්න, MCQ ගොඩක් කරන්න. MCQ කරන ගොඩක් කරොත් ඔයාලට තමයි ඒක වාසිය හිමි වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් MCQ කරන්න. අනිවාර්යෙන්ම ඉතින් මමත් MCQ පේපර් වලට දෙනවා අනිවාර්යෙන් group එකේ. අපේ group එකට එකතු වෙලා ඉන්න. මේක බලන්න හැමෝටම කියන්නේ group එකේ එකතු වෙච්ච නැති එක්කෙනා මේ වීඩියෝ එක බලනවා නම් මගේ Facebook වීඩියෝ එකට ගිහලා link එකෙන් ගිහලා මට group මේ Google form එක පුරවන්න. මම එතකොට group එකට add කරගන්නම්. මොකද මම group එකේ ගොඩක් ප්‍රශ්න දානවා. එතකොට මේ ප්‍රශ්න ටික මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන YouTube එකෙන් කරා. ඉතින් මම මුලින්ම කියන්න ඕන ඇයි YouTube එකේ මම වීඩියෝ දාන්න අප්ලෝඩ් කරන්න හිතුවේ කියලා. ඉතින් ඒකේ ප්‍රධානම කරුණු 3-4ක් තියෙනවා. මම මොකද මුලින්ම zoom app එකෙන් කරන්න හිතුවේ. ඉතින් පළවෙනි හේතුව තමයි zoom app එකෙන් කරද්දී ගොඩක් කට්ටියට connection problem වෙනවා. ඉතින් මටත් ආවා. ඒ නිසා මම තමයි අපි යෝජනා කරේ අපි වීඩියෝ එකක් කරලා YouTube දාන්න. එහෙම දැම්මට පස්සේ මම දන්නවා දැන් පැකේජ් එකක් දෙන 249 මේ පැකේජ් එක මුළු මාසෙම බලන්න පුළුවන්. ඉතින් මම අප්ලෝඩ් කරාට පස්සේ ඔයාට තියෙන්නේ ඒ පැකේජ් එක දාගන්න මාසෙම 249යි. ඔයාට ගිහින් වීඩියෝ ටික නරඹන්න zoom එක කරා බලද්දි කැපෙනවා data ගොඩක් ප්‍රමාණයක්. මම ඒක දන්නවා. ඒ නිසා මම මේ විකල්පෙට ආවේ ඒ පැකේජ් එක දාගෙන ගිහිල්ලා ඔයා වීඩියෝ ටික බලන්න. අනවශ්‍ය දේවල් බලන්න දෙයක් වෙලාවක් නෙවෙයි මේ. ඒ වීඩියෝ ටික බලන්න. හරිද? මම තව කියන්නම් ඔයාලට YouTube එකේ තියෙන ඔයාලට ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය වීඩියෝ තව තියෙනවා. මම ඒ සයිට් ටික ඔයාලට කියන්නම්.
ඉතින් විනාඩි 10කට එහා මම දැන් කතා කරා. ඉතින් අද පළවෙනි දවසේ නිසා පළවෙනි වීඩියෝ එක නිසා මම ඒ දේ මුලින් කිව්වේ. ඉතින් හැමෝටම කියන්න තියෙන්නේ කරන්න බැරි දෙයක් නැහැ. මොකද මගේ ෆස්ට් එක මට තිබේ 2 1යි මගේ O level result එක දාගත්තොත් A3 B3 C2 S1යි. ඉතින් මම කියන්නේ එහෙම result තිබ්බ එක්කෙනෙක් තමයි මම. ඉතින් එහෙම තියෙද්දි අපේ අර ලොකු අරමුණක් තියෙද්දි අරමුණ හැමතිස්සෙම ඔළුවේ තියෙනවා නම් ඒ අරමුණට යන්න පුළුවන්. හැමෝටම මම කියන්නේ මේ වීඩියෝ එක බලන හැමෝටම ඒ අරමුණට යන්න පුළුවන්. අරමුණට වැඩ කරන්න හැමතිස්සම සිහින දකින්න. මම කියන එකම දේ කවුරු පිළිගත්ත නොපිළිගත්තා මම කරපු දේ සිහින දැක්කා. සිහින දැකලා ඒ තැනට වැඩ කළා. මම ඇත්තටම අයිලන්ඩ් ෆස්ට් වෙන කලින් මම සිහින දැක්කා. මම හිතුවා මම මාධ්‍ය හරහා ගිහින් කතා කරනවා. ඊට පස්සේ මට තෑගි දෙනවා. අන්න ඒ වගේ සිහින දැකලා වැඩ කරන්න. ඉතින් අපි එහෙනම් පාඩමට පටන් ගමු. ඉතින් මම මුලින්ම මතක් කරන්න ඕන මම අද මෙතන උගන්වන්නේ මගේ ගුරුවරුන් 3 දෙනා නිසා. ඉතින් ඒ ගුරුවරුන් 3 දෙනා ගැන ඉස්කෝලේ ගැන මතක් කරේ නැතොත් ඒක ලොකු අඩුපාඩුවක්. මගේ ඉස්කෝලේ ගා කිසිදේව පිරිමි විද්‍යාලයේ. ඉතින් මට ඉස්කෝලේ ලොකු පන්නරයක් හම්බුණා. ඉස්කෝලෙන් ලොකු ශක්තියක් හම්බුණා මට. ඉතින් මොන්සෝරි ඉඳන් මේ දක්වා ගෙන මුසිලම ගුරුවරුන්ට ඒ වගේම මගේ අමතර පන්ති ගුරුවරු මගේ කවුන්ටින් එක ගැන මම නම් කියන බය නැතුව මොකද මට කිසිම මට සල්ල ගොඩක් උදව් කර මට මොකම ෆ්‍රී කාඩ් ඉගෙන ගත්ත එක්කෙනෙක්. ඉතින් ඇත්තට මගේ ජීවිත කතාව කියනවා නම් මගේ තාත්තා නැති වෙන 3 වසරේදී ඉතින් අම්මා තමයි මාව පොඩි වැඩ කරලා ජීවත් කරන්නේ. එතකොට මට හිතෙනවා අම්මා මෙහෙම කරද්දී අම්මා කවදා හරි උරස්සාවෙන් අයින් කරන්න ඕන. එහෙනම් අම්මා නවත්තන එකම විකල්පේ මම ඉගෙන ගන්න කියලාක. ඒක නිසා තමයි මම ඉගෙන ගත්තේ. ඉතින් ඒ ආර්ථික අපහසුකම් මැද ඉතින් මට උගන්නපු සරල කතා කරොත් accounting මගේ ගුරුවරයා පාසල් ගුරුවරයා වගේම ටියුෂන් ගුරුවරයා දිනේෂ් ශාසන් සර්. ඉතින් ඒ වගේම ආර්ථික විද්‍යා ගුරුවරයා මගේ සර් පී.ආර්. කේසිරි සර්. ඒ වගේම බිස්නස් මගේ අපේ ලක්ෂ්මන් හෙට්ටිගේ සර්. ඉතින් ওই 3 දෙනා හින්දා තමයි මම අද මෙතන ඉන්නේ. මම අද මෙතන කතා කරන්නේ. ඒ ගුරුතුන් 3 දෙනා නිසා. මගේ පී.ආර්. සර් මට ඉකෝන් මට විශේෂ සුන්දර 3 දෙනාම සර් 3 දෙනා මට හොඳට ඉගෙනනවා. මට තව කෙනෙක්ට උගන්වන්න පුළුවන් විදිහට ඉකෝන් උගන්වපු නිසා තමයි මම අද මෙතන ඉකෝන් මට විශේෂ 3ක් ඉගෙනනවා. මම ආස විෂය ඉකෝන්. ඉතින් ඉකෝන් උගන්වන්නේ මට සර් උගන්වපු නිසා. ඉතින් මම දැනටත් උගන්වන සර්කිට් උට් එකේ සර් අවුලක් නෑ මට කිසිම ප්‍රශ්නයක් නැහැ සර්ගෙන්. ඉතින් අපි එහෙනම් පාඩමට යමු. අපි කතා කරනවා අන්තර්ජාතික වෙළඳාම. මම අනිවාර්යයෙන් මේ පාඩම වීඩියෝ 4කින් හෝ 5කින් මම මේ පාඩම වලට අනිවාර්යෙන් ඉවර කරලා දෙනවා. මොකද අපිට තව පේපර් කතා කරන්න තියෙනවා. තව දවස් මම හුව ප්‍රමාණයට මම කතා කරන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරමු අන්තර්ජාතික වෙළඳාම කියන්නේ මොකක්ද කියලා. හරිද? මම මෙහිමයි ඔයා පොඩි ෂෝට් නෝට් එකක් ගහගන්න මම මේ කියන දේ වෙයි. හරිද? ඒ කියන්නේ හැමදේම ලියන්න දෙන්නේ නැහැ. ගොඩක් දේවල් මම නෝට් එක මම දාන්නම් ගෲප් එකේ. මම ගෲප් එකේ නෝට් එක දාන්නම්. හැබැයි ඔයා මේ මම බෝඩ් එකේ ලියන අත්‍යවශ්‍ය දේවල් ලියා ගන්න. මොකද දැන් මෙහෙම පාඩම් කරන්න වීඩියෝ එක බලලා ගමන් අපිට තව දින තියෙන කීයද කියලා මම කතා කරා. දවස් 30යි. දවස් 30න් සබ්ජෙක්ට් 3ක් තියෙන එක සබ්ජෙක්ට් එකට තියෙන 10යි. සිලබස් එක 3 පාරක් පාඩම් කරන්න ඕන විෂයන් දෙකේම accounting ගණන් හදන්න ඕන. ඔක්කොටම දින ප්‍රමාණය මම කතා කරා. ඒ නිසා එකම විකල්පේ වැඩ කරන්න අපි වැඩ කරමු. එහෙනම් මම තවත් ඔයිට වඩා කාලය ගන්න නෑ. ඔයලාගෙන් පාඩමට යනවා. විනාඩි 13ක් මම කතා කරා. අන්තර්ජාතික වෙළඳාම. මොකක්ද මේ අන්තර්ජාතික වෙළඳාම කියලා කතා කරන්නේ? හරිද? අපි දන්නවා අන්තර්ජාතික වෙළඳාම නැත්තම් විදේශ වෙළඳාම කිව්ව ගමන් අපේ ඔළුවට එනවා වචන දෙකක්. මොකක්ද? අපනයනයි අනිත් එක ආනයනයි. හරිද? අපිට ඔළුවට එන වචන දෙක තමයි අපනයන සහ ආනයන. හරිද? ඕක තමයි මොන වෙළඳාම කියන්නේද? අන්තර්ජාතික වෙළඳාම කියන්නේ. අන්තර්ජාතික වෙළඳාම කියන්නේ කිසියම් රටක් මේ මොළුවට දාගන්න නිර්වචනේ කිසියම් රටක් ලෝකයේ සෙසු රටවල් සමග භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීම. මොකක්ද? කිසියම් රටක් මෙන්න මේ තියෙන සෙසු රටවල් සමග කිසියම් රටක් මෙන්න මේ තියෙන සෙසු රටවල් සමග මොනවා කිරීමද? භාණ්ඩ හා සේවා මොනවා කිරීමද?
හුවමාරු කිරීමයි. භාණ්ඩ හා සේවා හුවමාරු කිරීමයි. හුවමාරු කිරීමයි. හරිනේ. එහෙනම් ඔහොම නිර්වචනය ෂෝට් නෝට් එකක් ගහගන්න. විදේශ වෙළඳාම නැත්නම් අන්තර්ජාතික වෙළඳාම කියන්නේ කිසියම් රටක් සෙසු රටවල් සමග භාණ්ඩ හා සේවා හුවමාරු කරගෙන. හුවමාරුව කොදාන කොටස් දෙකයි. එහෙනම් මොකක්ද? නැත්නම් අපි ඔකට කියනවා අන්තර්ජාතික වෙළඳාමේ ස්වරූප දෙකයි. අපි ස්වරූප දෙක කතා කරා මොකක්ද? අපි දන්නවා අපනයනය සහ ආනයනය. මොකක්ද මේ අපනයනය කියන්නේ? අන්න වචනේම අල්ලගන්න පුළුවන්. අපනයනය අපි නයනය අන්න එහෙම මතක තියාගන්න. අපි නයනය කියන්නේ අපි ඒ කියන්නේ අපේ රට කිසියම් රටක් භාණ්ඩ හා සේවා විකිණීම. කිසියම් රටක් මොකක් කිරීමද? භාණ්ඩ හා සේවා විකිණීම. භාණ්ඩ හා සේවා විකිණීම අපි කතා කරනවා මොනවා කිරීමද? අපනයනය කියලා. හරිද? අපනයන. එහෙනම් ආනයනය කියලා කියන්නේ මොකක්ද? කිසියම් රටක් භාණ්ඩ හා සේවා මොනවා කිරීමද? මොනවා කිරීමද? මිලදී ගැනීම. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. මිලදී ගැනීම. එහෙනම් ඔය දැන් අපි කතා කරා මොකක්ද? මොකක්ද අන්තර්ජාතික වෙළඳාමේ ගැන රටක් සෙසු රටවල් සමග භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමයි. මොකක්ද මේ ඒක ස්වරූප දෙක? අපනයනය සහ ආනයනය. අපනයනය කියලා කියන්නේ අපි නයනය කරනවා. අපි ඒ කියන්නේ කිසියම් රටක් තවත් රටකට භාණ්ඩ හා සේවා විකුණනවා. අපි විකුණනවා. ආනයනය කියලා කියන්නේ කිසියම් රටක් තවත් රටකින් භාණ්ඩ හා සේවා මොනවා කිරීමද? මිලදී ගැනීම. ඔය දැන් මම කියන දේ එහෙම්ම චූටි කොලයක් උයි පෑනකුයි අතේ තියෙන්න ඕන. එහෙම්ම ලියා ගන්න. හරිද? හරි. ඊළඟට මම අමතර දෙයක් නෙමෙයි මේක ඉස්සරහට අපි කතා කරනවා. ඊට කලින් මම කතා කරොත් ඔයාලගේ දැනුම අනුව සාමාන්‍ය දැනීම අනුව මම ඇහුවොත් අපි වැඩියෙන්ම අපනයනය කරන්නේ කොහින්ද කියලා. අපි වැඩියෙන්ම අපනයනය කරන්නේ කාටද කියලා. අපි වැඩියෙන්ම ආනයනය කරන්නේ කාගෙන්ද කියලා ප්‍රශ්නයක් ඔයාගෙන් එළවලට අහන්න පුළුවන්. අපි ප්‍රශ්නෙට ඉස්සරහටදී උත්තර දෙනවා. හරිද? අපි ඉස්සරහට උත්තර දෙනවා. අපි දැනට මම කිව්වා අපි ලංකාව වැඩියෙන්ම අපනයනය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. හරිද? ඒල තමයි අංක එක. තනි රටක් විදිහට අපි වැඩියෙන්ම අපනයනය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයට කිඹියුමක් ගියාම අපිට හෙම්බිරිස්සාව හැදුනා සමානයි. මොකද අපේ ප්‍රධාන ගැනුම්කරු කවුද? ඇමරිකාව. හරි. ඒ වගේම තමයි ප්‍රධානම ආනයනකරු අපි කතා කරොත් මේ අවුරුද්දේ සංඛ්‍යා මේ මොනවද මේ මහ බැංකු වාර්තාව අනුව දෙන්නෙක් ඉන්නව එක සමානව. හරිද? මට සංඛ්‍යා දත්ත හරියට මතක නැහැ. දැන් දෙන්නෙක් ඉන්නව එක සමාන. අපි ඉස්සරහට කතා කරන සංඛ්‍යා දත්තත් එක්ක දැන් බය වෙන්න එපා. අපි ඉස්සරහට ඔක සියලුම සංඛ්‍යා දත්ත දොඩ ටික මම දෙනවා. ගෲප් එකේ දානවා. දැනට ඉන්නවා කවුද? ඉස්සර අපි දන්නවා කෙලින්ම ආනයනය කොහොම අපි දන්න හැම එකම මේඩ් ඉන් චයිනා. එහෙනම් චයිනා තමයි. හැබැයි වරද්ද ගන්න එපා. මෑතක චයිනා අභිමව ආව ඉන්දියාව. හැබැයි මේ මහ බැංකු වාර්තාවට අනුව ඔයාලට අදාළ මහ බැංකු වාර්තාව අනුව 2018 19 දෙකම එකයි. 18 මහ බැංකු වාර්තාවෙත් තියෙන චයිනා සහ ඉන්දියාව එකට 2019 මහ බැංකු වාර්තාවෙත් දෙන්න එක මට්ටමේ ඉන්න 1% එකේ ඉන්නවා. කවුද? චීනේ. ඉන්දියාවයි. මහ බැංකු වාර්තාවේ තොරතුරු ටික මම දානවා ගෲප් එකට. ඒ නිසා ගෲප් එකේ වැදගත් තොරතුරු ටික ගන්න ඉන්නේ. මේ වීඩියෝ එක බලන එක්කෙනෙක් ඔය ගෲප් එකේ නැත්තම් ඉක්මනට ගෲප් එකට ඇඩ් වෙලා මම දෙන තොරතුරු දාන්න MCQ පේපර් ටික හදන්න. අපි වැඩ කරන්නේ. හරි. ඊළඟට මට ප්‍රශ්නයක් එනවා. ඇයි මේ අපි අන්තර්ජාතික වෙළඳාමකට යොමු වුනේ? ඉතින් අපිට තිබ්බනේ වවම් කාගෙන ඉන්න. හරිද? ඇයි අපි අන්තර්ජාතික වෙළඳාමකට යොමු වුනේ? අන්න ප්‍රශ්නයක් ගොමු වෙනවා. මොකක්ද? අන්තර්ජාතික වෙළඳාමට අවතීර්ණ වුණේ ඇයි කියලා අපි කතා කරනවා. අන්න ඇයි අන්තර්ජාතික වෙළඳාමට අවතීර්ණ නැහැ කියලා. ඒකට පිළිතුරු මම දෙනවා 3කින්. පළවෙනි එක තමයි මට කොහොම ලියා ගන්න මාතෘකාව අන්තර්ජාතික වෙළඳාමට
අවතීර්ණ වන්නේ ඇයිද? අන්තර්ජාතික වෙළඳාමකට අවතීර්ණ වන්නේ ඇයිද? පළවෙනි ප්‍රශ්නේ. හරිද? පළවෙනි එක ප්‍රශ්නේ පළවෙනි එක ලියා ගන්න. රටවල් සතු සම්පස්සම්භාරය මොකද්ද? රටවල් සතු ආර්ථික සම්පස්සම්භාරය රටවල් අතර වෙනස්. රටවල් සතු ආර්ථික සම්පස්සම්භාරය රටවල් අතර වෙනස්. මෙතන නිකන් මේ මුතුවට අකුරු ලියලා ඉන්න එපා. ඉක්මනට ලියා ගන්න නෝට් එක. ෂෝට් නෝට් එක ගහ ගන්න. පස්සේ ඔයා නෝට් එක හදා ගන්න. මම තව තොරතුරු ටිකක් දානවා ගෲප් එකේ. එතකොට ඔයා ඒ ටික ලියා ගන්න. හරි. එහෙනම් මොකද්ද පළවෙනි එක? රටවල් සතු ආර්ථික සම්පස්සම්භාරය රටවල් අතර වෙනස් වීම. ඒක ගැන මොකක්ද? හොඳම උදාහරණයක් අපි කතා කරොත් ආර්ථික සම්පත් කතා කරොත් ආර්ථික සම්පත් ටික දාන්නනේ භූමි ශ්‍රම ප්‍රාග්ධන විසක ඉක්කොන් කරන ළමෙක් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. හරිද? අපි කතා කරොත් අපේ භූමි ප්‍රමාණය සහ ඉන්දියාවේ භූමි ප්‍රමාණය කතා කරොත් වෙනස්. අපි දන්නවනේ ඒක. අපේ ලංකාවේ භූමි ප්‍රමාණයයි ඉන්දියාවේ භූමි ප්‍රමාණය කතා කරොත් අපේ වගේ කොච්චර විශාලද බලන්න ඉන්දියාවේ. අපේ ලෝක සිතියම පේන්නවත් නැහැ. ඉතින් එහෙම කතා කරොත් ඒලගේ භූමි ප්‍රමාණය නිසා ඒලට පුළුවන් සිනමා කර්මාන්තශාලාවෙන් ඉස්සරහට යන්න. එයාට පුළුවන් කර්මාන්තශාලා ඉදි කරලා නව කර්මාන්තශාලා ඉදි කරන්න යට භූමි ප්‍රමාණය තියෙනවා. ඒ නිසා ඒලගේ සම්පත් සම්භාරයයි අපේ සම්පත් සම්භාරය වෙනස් නිසා අපිට කර්මාන්තශාලා දාලා නිපදවන්න බැරි. අපිට ලොකු කර්මාන්තශාලා දාලා නිපදවන්න බැරි බාට අපි මොකද කරන්නේ? විදේශී නාණය කරනවා. එහෙනම් මතක තියාගන්න අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වීමට බලපාන ප්‍රධානම හේතුව තුනක් කතා කරනවා. පළවෙනි එක තමයි මොකද්ද? දැම්මම කතා කරන්නේ රටවල් සතු ආර්ථික සම්භාරය රටවල් අතර වෙනස්. ඒ පළවෙනි. දෙවෙනි එක තමයි මොකක්ද? මෙන්න මේ භාණ්ඩ අතර පවතින තාක්ෂණයේ හේවත් සම්පත් මිශ්‍රණය. මොකක්ද? ඔයා ලියා ගන්න මෙහෙම. මම ලියාගත්තට පස්සේ සාකච්ඡා කරන්නම්. ෂෝට් නෝට් එක ගහගන්න. විවිධ භාණ්ඩ කාර්යක්ෂම ලෙස නිෂ්පාදනය කිරීමට යොදාගෙන විවිධ භාණ්ඩ කාර්යක්ෂම ලෙස නිෂ්පාදනය කිරීමට යොදාගෙන විවිධ භාණ්ඩ කාර්යක්ෂම ලෙස නිෂ්පාදනය කිරීමට යොදාගෙන තාක්ෂණයේ හෙවත් සම්පත් මිශ්‍රණය භාණ්ඩ අතර වෙනස් වීම. තාක්ෂණයේ හෙවත් සම්පත් මිශ්‍රණය භාණ්ඩ අතර වෙනස් වීම. මොකක්ද? විවිධ භාණ්ඩ කාර්යක්ෂම ලෙස නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා සම්පත් මිශ්‍රණය හෙවත් තාක්ෂණය භාණ්ඩ අතර වෙනස් වීම. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපේ ලංකාවට නැති තාක්ෂණයක් වෙන රටවල් වලට තියෙනවා. අපිට පුළුවන්ද ඇමරිකාවේ තියෙන තාක්ෂණෙත් එක්ක අපිට හැරෙන්න බෑ. අන්න ඒ නිසා අපි කියනවා අපේ තාක්ෂණය මෙන්න මේ කියන තාක්ෂණය භාණ්ඩ අතර වෙනස්. අපිට ඒ තාක්ෂණයත් එක්ක භාණ්ඩ නිපදවන්න බෑ. ඒ නිසා අපි ගියා මොන වෙළඳාමටද? අන්තර්ජාතික වෙළඳාමට. හරි. එහෙනම් දෙවෙනි එකත් හරි. මොකක්ද? භාණ්ඩ අතර තාක්ෂණයවත් සම්පත් මිශ්‍රණය වෙනස් වීම. ඊළඟ එක ගුණාත්මක తත්වය හා වෙනත් මිල නොවන ගති ලක්ෂණ අතර වෙනස්කම් පැවතීම. ගුණාත්මක తත්වය හා වෙනත් ගුණත්වය හා වෙනත් මිල නොවන ගති ලක්ෂණ. හරිද? ගුණත්වයයි වෙනත් මිල නොවන ගති ලක්ෂණ අතරින් භාණ්ඩ අතර වෙනසක් පැවතීම. ඒ කියන්නේ මොකක්ද? මෙන්න මේ කියන ගුණත්වය අපි දන්නවා. අපි හිතමු අපේ ලංකාවේ හදන ෆෝන් එක ෂෙල් කියලා. හරිද? ඇමරිකාවේ තියෙන Apple එකේ තියෙන ඔක්කොම ටික දාලා ඒ විදියටම ෆෝන් එක හදනවා අපි ලංකාවේ ෂෙල් කියලා. ඉතින් බලන්න ඒ මිලටම අපි දුන්නොත් අපේ මිනිස්සු ගනීද ෂෙල් ෆෝන් එක නෑ. මොකද ඒ දන්නව අරගේ ගුණත්වය හොඳයි. ඒක මිලනෝන ගති ලක්ෂණයකුත් තියෙනවා. අපි ඒක භාවිතා කිරීමට කැමති. අපි හිතන Apple ෆෝන් එක තියන් ගියාට පස්සේ මිනිස්සු පිළිගන්නවා. ඒ වගේම තමයි මේ අන්න ඒ වගේ අපි හිතන මේකේ ගුණත්වය සහ වෙනත් මිලනෝන ගති ලක්ෂණ තියෙනවා. අන්න එහෙම තියෙන නිසා අපිට උනා මොනවද? අන්තර්ජාතික වෙළඳාමකට
ප්‍රවේශනය. හරිද? එහෙනම් තුන්වෙනි එක ලියා ගන්න. ගුණාත්මක తත්වය හා ගුණාත්මක తත්වය හා වෙනත් මිල නොවන ගති ලක්ෂණ අතර භාණ්ඩ අතර වෙනසක් පැවතීම. ගුණාත්මක తත්වය හා වෙනත් මිල නොවන ගති ලක්ෂණ අතර භාණ්ඩ අතර වෙනසක් පැවතීම. හරි. එහෙනම් රටවල් ජාත්‍යන්තර වෙළඳාමට අවතීර්ණ වන්නේ ඇයිද කියලා ඔයාගෙන් ප්‍රශ්නයක් අහුවොත් ඔයා උත්තරය දැන් ගන්නවා. මොකද උත්තරේ? පළවෙනි එක රටවල් සතු ආර්ථික සම්පත් සම්භාරය වෙනස්, භාණ්ඩ අතර සම්පත් මිශ්‍රණය හා තාක්ෂණය වෙනස්. අනිත් එක මොකක්ද? මොකද අනිත් එක? මෙන්න මේ ගුණාත්මක తත්වය හා වෙනත් මිල නොවන ගති ලක්ෂණයන් අතරින් භාණ්ඩ අතර වෙනසක් පැවතීම. ඔතනින් ඉවරයි. ඊළඟට අපි යනවා අන්තර්ජාතික වෙළඳාමට පදනම් වී ඇති මූලධර්ම. මූලධර්ම. ඔයලා හැමෝම දැන් කොලයක් ගන්න. කොලයක් අරගෙන කොලේට දිනනවා නම් ඒ කොලේ ගත්තා නම් එහෙම නැත්තම් සම්පූර්ණ කොලයක් අරගෙන මෙන්න මේ ලියා ගන්න. අන්තර්ජාතික වෙළඳාමට පදනම් වී ඇති මූලධර්ම. අන්තර්ජාතික වෙළඳාමට පදනම් වී ඇති මූලධර්ම. හරිද? අපි මූලධර්ම කොටස් දෙකක් කතා කරන ප්‍රධාන වශයෙන් ඔයා ලියා ගන්න මේක ඒ කොලේ අපි පස්සේ කතා කරනවා. අපි එකින් එක පැහැදිලිව කතා කරනවා. දැන් ලියා ගන්න. নিরপেক্ষ වාසි මූලධර්මය සහ සාපේක්ෂ වාසි මූලධර්මය. මේක කොටස් දෙකකට කඩන්න. දෙකකට කඩලා මෙතන ලියන්න. নিরপেক্ষ වාසි මූලධර්මය සහ सापेक्ष वासी सापेक्ष पिरिवैक होता निरपेक्ष पिरिवैक होता सापेक्ष वासी हर ओकलिया गන්න හරිද निरपेक्ष वासी मूलधर्मය නැත්නම් निरपेक्ष පිරිවැය मूलधर्मයයි सापेक्ष वासी मूलधर्मයයි නැත්නම් सापेक्ष පිරිවැය मूलधर्मයයි ඔයාද මේ කොලේ ලියන්නේ ඔය ටික හරිද කොලේ ලියලා ඉවර වෙලා ඔයා මෙතනින් චූටි ඉඩක් තියන්න. හරිද? මගේ බෝඩ් එකේ ඉඩ නැති නිසා මම මෙතන ඉඩ තියන්නේ නැහැ. ඔයාලා මේ වීඩියෝ බලන හැමෝම මෙතන චූටි ඉඩක් තියන්න දෙපැත්තේ. දෙපැත්තෙන් කියන්නේ මේ ඔයාලගේ නිරපේක්ෂ වාසි මූලධර්මය කියලා. එතන යටින් ඉඩක් තියන්න. සාපේක්ෂ වාසි මූලධර්මය කිව්වේ. එතනින් යටින් ඉඩක් තියලා ඉවර වෙලා ඔයා මෙන්න මෙහෙම මෙන්න මෙහෙම ලියා ගන්න. හඳුනා ගැනීම මෙතන ලියා ගන්න හඳුනා ගැනීම හරිද එහෙනම් මොකද්ද මම කරන්නේ හඳුනා මෙතන ඉඩක් තිබ්බා ඉඩක් තියලා ඉවරලා ලියාගත්තා හඳුනා ගැනීම මෙතන ඉඩක් තියුවා ඉඩක් තියලා ඉවරලා මම ලියාගත්තා හඳුනා ගැනීම අපි හඳුනා ගන්නවා මේක ප්‍රධාන වශයෙන් කොටස් කීයකින්ද දෙකකින් ඒ කොටස් දෙක තමයි මොකක්ද දන්නවද නිෂ්පාදන හැකියාව මතයි බෝඩ් එකේ පේනවනේ අනුලාගෙන මම මෙතන ලියන්නම් ඔයා යටින් ලියා ගන්න පැහැදිලිව ලස්සනට නිෂ්පාදන හැකියාව මතයි නිෂ්පාදන පිරිවැය මතයි නිෂ්පාදන හැකියාව මතයි නිෂ්පාදන පිරිවැය මතයි නිෂ්පාදන හැකියාව මතයි නිෂ්පාදන පිරිවැය මතයි අපි සාපේක්ෂ වාසි මූලධර්මයේ හඳුනාගන්නේ ඔන්න ඔය ක්‍රම දෙක තමයි. ඔය ඒක පැහැදිලිව ලස්සන ලියා ගන්න. නිෂ්පාදන හැකියාව මතයි හැකියාව මතයි නිෂ්පාදන නිෂ්පාදන හැකියාව නැත්නම් ඵලදායීතාවය මත අපි ඔක ඉස්සරහට කතා කරනවා නිෂ්පාදන පිරිවැය මත බය වෙන්න එපා. ඔන්න ඕක තමයි සාරාංශය. ඔන්න ඕකෙන් තමයි
ගණන් අහන්නේ. මොකද්ද? අන්තර්ජාතික වෙළඳාමට පදනම් වී ඇති මූලධර්ම දෙකයි සාපේක්ෂ වාසි මූලධර්මයේ හෙවත් සාපේක්ෂ පිරිවැය මූලධර්මයයි නිරපේක්ෂ වාසි මූලධර්මයේ හෙවත් නිරපේක්ෂ පිරිවැය මූලධර්මයයි. ඒක හඳුනා ගන්නා ක්‍රම දෙකයි. එක්ක නිෂ්පාදන හැකියාව මතයි එක්ක නිෂ්පාදන පිරිවැය මතයි. අනිත් එකත් හඳුනා ගන්න ක්‍රම දෙකයි. නිෂ්පාදන හැකියාව මතයි නිෂ්පාදන පිරිවැය මතයි. හරිද? අපි කතා කරමු නිරපේක්ෂ වාසි. දැන් මේකේ පළවෙනි එක කතා කරනවා නිරපේක්ෂ වාසි නැත්නම් නිරපේක්ෂ පිරිවැය මූලධර්ම. හරිද? මේ chart එක ඇඳලා ඉවරනා. මම දැන් මකනවා වීඩියෝ පේස් කරලා අඳගන්න බැරුණා නම් ඔයාලා දැන් මාතෘකාව ලියා ගන්න අන්තර්ජාතික නිරපේක්ෂ වාසි මූලධර්ම. निरपेक्ष वासी නැත්නම් නිරපේක්ෂ වාසි ඇලෙර පිරිවැය මූලධර්ම. ඔය නිරපේක්ෂ වාසි මූලධර්ම නැත්නම් නිරපේක්ෂ පිරිවැය මූලධර්ම කියන එක හඳුන්වා දුන්නේ ඇඩම් ස්මිත්. හරිද? ඇඩම් ස්මිත් කියන මහත්මයා තමයි මේක අපිට හඳුන්වා දුන්නේ. ඇඩම් ස්මිත් තමයි අපිට මේක හඳුන්වා දුන්නේ. ඉතින් නිරපේක්ෂ වාසි මූලධර්ම කියන එක ඇඩම් ස්මිත් හඳුන්වා දුන්නා. අපි බලමු මේ නිරපේක්ෂ වාසි මූලධර්මේ නැත්නම් නිරපේක්ෂ පිරිවැය මූලධර්ම කියන්නේ මොකක්ද කියලා. හරිද? නිරපේක්ෂ වාසි නැත්නම් නිරපේක්ෂ පිරිවැය මූලධර්මය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. ලේසි වචන දෙකකින් අවබෝධ කරගන්න පුළුවන්. මොකකින්ද? වචන දෙකකින්. වචන දෙක මොකක්ද? අපි කතා කරමු. මුලින් නිර්වචනය අපි පැහැදිලි කරගන්න. කොහොමද කියන්නම් නිර්වචන ලියන්න කලින් මම කර කිව්ව වචන දෙක තමයි ඔයාලට නිරපේක්ෂ වාසි මූලධර්ම කිව්ව ගමන් එයාගේ ඔළුවට එන්න ඕනේ වචන දෙක තමයි. අඩු පිරිවැයයි වැඩි ඵලදායීතාවය. මොකක්ද එන්න ඕනේ? මම දැන් ඔක පැහැදිලි උගන්වනවා. මම කියන්නේ මේක තමයි ලේසිම ක්‍රමය. ඔයාලට උගන් පැහැදිලි අවබෝධ කරගන්න ලේසිම ක්‍රමය. අඩු පිරිවැය කියන්නේ ලෝ කොස්ට් එක. වැඩි ඵලදායීතාවය. අඩු පිරිවැයයි වැඩි ඵලදායීතාවය. අඩු පිරිවැය සහ වැඩි ඵලදායීතාවය. බෝඩ් මම හිතනවා මගේ යපුරු පේනවා ඇති කියලා. අඩු පිරිවැය සහ මොනවාද? වැඩි ඵලදායීතාවය. අඩු පිරිවැය සහ වැඩි ඵලදායීතාවය නැත්තම් නිෂ්පාදන හැකියාව කිව්වත් හරි. අවුලක් නැහැ. අපි දැන් නිර්වචනයට යමු. හරිද? එහෙනම් කවමදාකවත් අමතක වෙන්න බෑ. ඔයාට නිරපේක්ෂ පිරිවැය නිරපේක්ෂ වාසි කියව ගමන් මතක් වෙන්න ඕන වචන දෙකයි. ඒ තමයි ලෝ කොස්ට් එක අඩු පිරිවැයයි වැඩි ඵලදායීතාවය. හරිද? මොකක්ද මේ නිරපේක්ෂ වාසි න්‍යාය නැත්තම් නිරපේක්ෂ වාසි මූලධර්මය කියලා කියන්නේ? මෙන්න මේක නිර්වචනේ අපි ගොඩනගා ගත්තොත් මෙන්න මෙහෙමයි. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක්. මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක්. හරි? මම මේක නිලියන්න දෙනවා. දැන් ඔළුව හොඳට අහගෙන ඉන්න. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමලා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මොකක් හරි භාණ්ඩයක් අපි දුක කාර් එක. ඒ කාර් එක ඒ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමලා ආර්ථික ඒකකයකට රටකට හෝ ආයතනයකට මොකක් හරි ආර්ථික ඒකකයක් වෙන්න පුළුවන්, මොකක් හරි රටක් වෙන්න පුළුවන්, මොකක් හරි ආයතනයකට තවත් ආර්ථික ඒකකයට සාපේක්ෂව අර කතා කරපු රටක් හෝ ආර්ථික ඒකකයක් හෝ ආයතනයකට ඒ තවත් ඒකකයකට සාපේක්ෂව අපි හිතමු කාර් එක. ඒ කාර් එක අපි කතා කරන අපේ ලංකාවට අපි හිතමු ඉන්දියාවට වඩා අඩු පිරිවැයකින් සහ වැඩි ඵලදායීතාවයකින් හදන්න පුළුවන්.
අන්න අඩු පිරිවැයකින් සහිතව එනම් අඩු සම්පත් ටිකක් දාලා හා වැඩි ඵලදායීතාවයකින් ඒ කියන්නේ අර දෙන ලද යෙදුම් ප්‍රමාණයකින් මොනවද වැඩි නිවම නැත්තම් අඩු සම්පත් ප්‍රමාණයක් කැප කළා. හොඳම වචනේ තමයි අඩු සම්පත් ප්‍රමාණයක් කැප කළා. වැඩි ඵලදායීතාවය කියන්නේ අඩු සම්පත් ප්‍රමාණයක් කැපකොට අපිට එම දෙන ලද සම්පත් මේ ඒ කියන්නේ එම භාණ්ඩය නිෂ්පාදනය කරන්න පුළුවන් නම් අපි කියනවා ඒකද নিরপেক্ষ වාසි මූලධර්මයේ නැත්නම් নিরপেক্ষ පිරිවැය මූලධර්මය. ඒ කියන්නේ මොකද දැන් නිර්වචනය මොන දන්න හැමෝටම පැහැදිලි. ඒ කියන්නේ කිසියම් අපි කෙටි කරලා කිව්වොත් දැන් මම නිර්වචන දිග නිර්වචන දෙනවා. කෙටි කරලා කිව්වොත් මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක් කිසියම් රටකට තවත් රටකට සම රටවල් විතර මෙතනදී කතා කරන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් කිසියම් රටකට තවත් රටකට සාපේක්ෂව අඩු පිරිවැයක් ලෝ කොස්ට් එකකින් සහ වැඩි ඵලදායීතාවයකින් නිෂ්පාදනය කළ හැකි තත්ත්වයට අපි කියනවා নিরপেক্ষ වාසි මූලධර්ම. ඔච්චරයි. හොඳට මතක තියාගන්න ඕක. මොකක්ද කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම නම් අර කිසියම් රටකට සාපේක්ෂව තවත් රටකට වැඩි ඵලදායීතාවයක් සාඩු පිරියක් සහිත නිෂ්පාදනය කළ හැකි තත්ත්වය එනවා. নিরপেক্ষ වාසි මූලධර්මයේ කියපු ගමන් নিরপেক্ষ වාසි මූලධර්මයේ කියපු ගමන් මතක් වෙන මොන වචන දෙක තියෙනවා මොකක්ද? අඩු පිරිවැයයි වැඩි ඵලදායීතාවය. යන්න අර මම කියපු අර අපි මුලින්ම ලියාගත්තේ ඒකට ගිහිල්ලා මම කිව්ව නේද? ඔයා নিরপেক্ষ වාසි මූලධර්මයේ කියලා ලියලා ඒක යටින් චූටි ඉඩක් තියන්න කියලා. අන්න ඒ දේ ලියාගන්න. මොකක්ද? අඩු පිරිවැය සහ වැඩි ඵලදායීතාවය. මේ දාම ගැටලුව යොමු කරනවා. මම දැන් අද තමයි Zoom app එක කරා කරනවා කිව්වේ. ඉතින් තාම ගොඩක් කට්ටිය අහන මොකද කරන්නේ? මම ඉතින් group එක දැම්මම අනිවාර්යයෙන් මම කොහොම හරි මේ වීඩියෝ එක අපි කරනවා කියලා ඉතින් ඔයාලට අනිවාර්යෙන් ක්ලාස් එක කරන්න මගේ වගේ මේක. ඉතින් මට වැඩ නැතුව නෙමෙයි ක්ලාස් එක කරන්නේ. ඉතින් මම හිතුවා මේ පාර එලව කරන කට්ටියට දෙයක් කරන්න ඕන කියලා. ඉතින් මට chartered exam තියෙනවා. exam තිබුණා ප්‍රමාස exam. ඉතින් එතකම මම සතියේට එක දවසක් වගේ මේ වගේ පැයකමාරක් පැයක් වගේ කාලයක් මම කරගෙන ගිහිල්ලා එක්සෑම් ඉවරනට පස්සේ මම ෆුල් මට එතකොට ෆ්‍රී. එතකොට මම කරන්නේ මේ වීඩියෝ තව අලුත් පාඩම් මම මගේ YouTube channel එකේ group එකේ සියලුම පේපරුයි ඔක්කොම දානවා. මට එතකම මම සතියේට දවසක් බලමු අපි දවස් දෙකක් ගන්න පුළුවන් වේද කියලා අපි ඉස්සරහට අපි එහෙම කතා කරලා අපි මේ වැඩේ කොට යමු. ඉතින් අපි දැන් කතා කරන්නේ নিরপেক্ষ වාසි මූලධර්මයේ. අපි යම් නිර්වචන ලියා ගන්න. නිර්වචන මෙහෙම ලියමු. කවුද මේ හඳුන්වා දුන්නේ? ඇඩම් ස්මිත්. හරිද? ඔයාට දැන් නිර්වචන ලියන්න දෙනවා. අමතර උත්තර ටික මම දානවා group එකේ. හරිද? හරි. নিরপেক্ষ වාසි නැත්තරම අමතර උත්තර දෙයක් නෑ දානවා ඔක්කොම දෙනවා. අපි බලමු. নিরপেক্ষ වාසි නැත්තම් පිරිය මූලධර්මයේ මාතෘකාව නිර්වචන ලියන්න යන්නේ. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමලා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමලා ආර්ථික ඒකකයකට රටකට හෝ ආයතනයකට කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමලා ආර්ථික ඒකකයකට රටකට හෝ ආයතනයකට තවත් ආර්ථික ඒකකයකට සාපේක්ෂව වෙන භාණ්ඩයක් වෙන්න බෑ. එම භාණ්ඩය සේවාව කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමලා ආර්ථික ඒකකයකට
රටකට හෝ ආයතනයකට තවත් ආර්ථික ඒකකයකට සාපේක්ෂව එම භාණ්ඩය හෝ සේවාව අඩු පිරිවැයක් සහිතව එනම් අර අඩු පිරිවැයක් සහිත කියන එක highlight කරනවා කියලා මෙතන මෙයා තොරනවා වගේ එහෙම නෙවෙයි. රට එක පාටකින් highlight කරනවා. අඩු පිරිවැයක් සහිතව. එනම් අඩු සම්පත් ප්‍රමාණයක් කැපකොට අඩු පිරිවැයක් සහිතව එනම් අඩු සම්පත් ප්‍රමාණයක් කැපකොට අඩු සම්පත් ප්‍රමාණයක් කැපකොට හෝ ඊට වැඩි ඵලදායීතාවයක් සහිතව එනම් දෙන ලද සම්පත් ප්‍රමාණයකින් වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා නිෂ්පාදනය කළ හැකි තත්ත්වය මම මේ ආපෝ නිර්වචනය වලට දාගත්තොත් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම ලහා ආර්ථිකයකට රටකට හෝ ආයතනයකට තවත් ආර්ථිකයකට සාපේක්ෂව අන්න නිෂ්පාදනය වාසි මූලධර්මයේ කිව්වම මතක් වෙන වචන දෙක අඩු පිරිවැයක් සහ වැඩි ඵලදායීතාවය. අඩු පිරිවැයක් කියලා කියන්නේ අඩු සම්පත් ප්‍රමාණයක් කැපකොට වැඩි ඵලදායීතාවය කියන්නේ මොකක්ද? එනම් දෙන ලද සම්පත් ප්‍රමාණයකින් වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා නිෂ්පාදනය කළ හැකි තත්ත්වය අපි කොහොමද නිරපේක්ෂ වාසි මූලධර්මය කියන්නේ. හරි. නිරපේක්ෂ මූලධර්මයටතේ හඳුනා ගන්නා ප්‍රවේශ දෙක අපි දන්න මොකක්ද? නිෂ්පාදන හැකියාව සහ නිෂ්පාදන පිරිවැය මත. අපි මුලින්ම කතා කරන් ආව හඳුනා ගැනීම ප්‍රවේශ දෙකයි දෙකම නිෂ්පාදන හැකියාව සහ නිෂ්පාදන පිරිවැය. මුලින් මාතෘකාවලිය අපි නිෂ්පාදන හැකියාව මත නිරපේක්ෂ වාසනය හඳුනා ගැනීම. එහෙනම් නිරපේක්ෂ වාසන නිර්වචනය දන්නා නේද? එහෙනම් නිරපේක්ෂ වාසී කවදාකවත් අමතක වෙන්න බෑ ජීවිතයේ තියෙන තාක්කල්. නිරපේක්ෂ වාසී මූල ධර්මයේ කිව්වම මතක් වෙන වචන දෙක අඩු පිරිවැය සහ වැඩි ඵලදායීතාවය ඒක හඳුනා ගන්න ක්‍රම දෙකයි. එකක් නිෂ්පාදන හැකියාව මත, අනිත් එක නිෂ්පාදන පිරිවැය මත. අපි මුලින්ම කතා කරනවා මාතෘකාවලිය කරන නිෂ්පාදන හැකියාව මත මොනවද හඳුනාගන්නේ? නිරපේක්ෂ වාසී හඳුනාගන්න. හරි. අපි කතා කරන්නේ නම් එහෙනම් නිෂ්පාදන හැකියාව මත නිරපේක්ෂ වාසී හඳුනා ගැනීම. නිරපේක්ෂ වාසී හඳුනා ගැනීම මොකක්මදද? නිෂ්පාදනය. එහෙනම් ඔයාගේ පුංචි මොලේට එන්න ඕනේ. අපි කතා කරා නිෂ්පාදන හැකියාව නම් මොනව වෙන්න ඕනද? වැඩි ඵලදායීතාවයක්. එහෙනම් අපි බලනවා මම මේ උගන්වන්න කලින් ඔයාගේ ඔළුවට දෙනවා බලනවා නිෂ්පාදන හැකියාවන් ටික
බලනවා මොනවද? වැඩි ඵලදායීතාවයක් තියෙන කාටද? අන්න යාට අඬ ගහලා මොනවද දෙන්නේ? නිර්පේක්ෂ වාසිය දෙනවා. ඔයාලට ඔක අහනවා ඒකවල ඔයාලට අහනවා ප්‍රශ්න. අපි කතා කරමු. කොහොමද ප්‍රශ්න අහන්නේ? කොහොමද ඔයාලා උත්තර දෙන්නේ කියලා අපි බලමු. ලියාගන්න මෙහෙම නිෂ්පාදන හැකියාව මත නිර්පේක්ෂ වාසය හඳුනා ගැනීම කියන තැන යටින් චූටි ගානකට යන්න කලින් අපි මෙන්න මේ වාක්‍යයක් ලියාගෙන ඉඳමු. ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා? යෙදුම් මේකකයකින් බිහිවන නෙමුම් ප්‍රමාණය කියන්නේ යෙදුම් මේකකයකින් බිහිවන ඒ කියන්නේ තනි මිනිහෙක් අපි හිතමු යෙදුම් මේකකයක් ශ්‍රම ඒකකයක් ඒ කියන්නේ මම නිපදවන නෙමුම් ප්‍රමාණය බලනවා මම කියන්නේ මෙහෙම අපි උපකල්පනය කරමු මෙන්න මෙහෙම හරිද දැන් අපි මෙහෙම කතා කරමු යෙදුම් නිර්වචන මම කියන්නේ නිර්පේක්ෂ නිෂ්පාදන හැකියාව මත නිර්පේක්ෂ වශයෙන් හඳුනා ගැනීම. ඒ කියන්නේ එහිදී වෙන්නේ මේකයි. යෙදුම් මේකකයකින් බිහිවන නිමවුම් ප්‍රමාණය රටවල් අතර මම මේ කියලාම උදාහරණ කියලා දෙන්න. රටවල් අතර සංසන්දනය කර නිර්පේක්ෂ වාසි භාණ්ඩය ඇලයිරක් භාණ්ඩය හඳුනාගන්න නිර්පේක්ෂ වාසි භාණ්ඩ ඇලයිරක් භාණ්ඩය හඳුනාගන්න. එහෙනම් මොකද්ද? මෙහිදී යෙදුම් මේකකින් බිහිවන චුටි නිරදි කිරීමක් කරන්න ඕන. යෙදුම් මේකකින් බිහිවන නිමවුම් ප්‍රමාණය රටවල් අතර සංසන්දනය කර නිර්පේක්ෂ වාසි භාණ්ඩය ඇලයිරක් භාණ්ඩය හඳුනා ගැනීම මෙහිදී සිදු කරයි. චුටි වචනක් විතර දාන්න දෙන්නේ. මෙහිදී සිදු කරයි. අන්නර යෙදුම් මේකකින් බිහිවන නිමවුම් ප්‍රමාණය බලලා මොනවද බලන්නේ? වැඩි ඵලදායීතාවයේ තියෙන කෙනාට ගහලා මොනවද දෙන්නේ? නිර්පේක්ෂ වාසි කුල ධර්ම. උදාහරණයක් කිව්වොත් මෙන්න මේ ඉන්දියාවේ ඉන්නවා. හරිද? ඉන්දියාවේ ලංකාවේ ඉන්නවා. හරිද? ශ්‍රී ලංකාවේ. හරිද? අපි බැලුවොත් ඉන්දියාවේ තේ හදනවා කියලා අපි කොහොමද තේ හදනවා කියලා තුන් ලංකාවේ තේ හදනවා අපි බැලුවට පස්සේ මෙන්න මේ ලංකාවේ ඉන්න තනි සේවකයෙකුට දිනක් තුල හදන්න පුළුවන්ලු තේ කිලෝග්‍රෑම් 5ක්. හරිද? තේ කිලෝග්‍රෑම් 5ක් හදන්න පුළුවන්ලු. තේ කිලෝග්‍රෑම් 5ක්. හරි. ඉන්දියාවේ ඉන්න මෙන්න මේ කම්කරුවට සේවකයාට නැත්තම් අපි තුන් මෙන්න මෙහෙම චුටි නදිකිරීමක් කරමු. අපේ ලංකාවේ ඉන්න සේවකයාට එක පැයක් තුල ශ්‍රම පැයක් තුල මෙයා හදනවලු තේ කිලෝ 2ක්. තේ කිලෝ 5ම දාන්න තේ කිලෝ 5ක්. තේ කිලෝ 5ක් හදන මෙයා එක ශ්‍රම පැයකින්. හරිද? ඉන්දියාවේ ඉන්න කෙනා හදනවලු ශ්‍රම පැයකින් මෙයාටත් තියෙන ශ්‍රම පැය මිනිත්තු 60යිලු දෙන්නටම තියෙන්නේ. එයත් ඒ මිනිත්තු 60ම උපයෝගී කරගෙන හදනවලු තේ කිලෝ 3ක්. එහෙනම් බැලුමට පේනවා කවුද හොඳම එක්කෙනා බලන්න නම් ඔයා බලන්න මේ දීලා තියෙන්නේ මොකක්ද කියලා. කවුද හොඳම එක්කෙනා බලන්න කලින් ඔයා බලන්න මේ ඔයාට දීලා තියෙන්නේ මොකක්ද කියලා. ඔයාට දීලා තියෙන්නේ මේ ඵලදායීතාවය. ඒකල කියන්නේ යෙදුම් මේකකින් ලබා ගන්න පුළුවන් නිමවුම් ප්‍රමාණය, ඵලදායීතාවය, නිෂ්පාදන හැකියාව. ඔයාට මේ දීලා තියෙන්නේ. එහෙම නිෂ්පාදන හැකියාව බැලුවොත් කවුද හොඳම එක්කෙනා? මෙයාගේ ශ්‍රම පැයකින් කිලෝ 5ක් අපි ලංකාව නිපදවද්දී ඉන්දියාවට පුළුවන් වෙන්නේ එක ශ්‍රම පැයකින් තේ කිලෝ 2ක් හදන්න විතරයි. එහෙනම් මම කාට අඬ ගහලාද නිර්පේක්ෂ වාසි මූල ධර්මයේ දෙන්නේ? මම අඬ ගහලා ලංකාවට ඔයා තමා එපාරේ දැන් තේ හදන්න ඕන කියලා කාටද දෙන්නේ? ලංකාවට. එහෙනම් අපි බලන්නේ ඵලදායීතාවය නම් මොන ඵලදායීතාවයද? වැඩි ඵලදායීතාවය. හරි. අපි ගානක් හදමු. ගානක් හදුවට පස්සේ මේක ගොඩක් වලට ඔලුවට අවබෝධ කරගන්න කියන්න. තායිලන්තය සහ තායිවානය යන රටවලට
තායිවානය සහ තායිලන්තය රටවලට ටයර් සහ ජංගම දුරකථන නිපද විය හැකිය. තායිලන්තය සහ තායිවානය සහ තායිවානය යන රටවලට ටයර් සහ ජංගම දුරකථන නිපද විය හැකිය. රටවල් දෙකටම යෙදවුම් ඒකකයකින් ලබාගත හැකි ඵලදාව පහතින් දැක්කේ. රටවල් දෙකටම යෙදවුම් ඒකකකින් ලබාගත හැකි ඵලදාව පහතින් දැක්කේ. රටවල් දෙකටම යෙදවුම් ඒකකයකින් ලබාගත හැකි ඵලදාව පහතින් දැක්කේ. යෙදවුම් ඒකකයකින් ලබාගත හැකි ඵලදාව පහතින් දැක්කේ. යෙදවුම් ඒකකයකින් ලබාගත හැකි ඵලදාව පහතින් දැක්කේ. රටවල් දෙකටම යෙදවුම් ඒකකකින් ලබාගත හැකි ඵලදාව පහතින් දැක්කේ. මේ වකෝ ගහගන්න. බාණ්ඩේ අපි කිව්වා මේ අද හදන්න පුළුවන් මොනවද? ටයර් සහ ජංගම දුරකථන. ටයර් සහ ජංගම දුරකථන. කවුද රටවල් දෙන්නේ? තායිලන්තය. තායිවාන. ඔය දෙකම ලියන්න තායිලන්තය සහ තායිවාන. ඔයාට මට කියන්න අමතක වුණා. ටයර්. ඔයාට මට කියන්න අමතක වුණා. ඔයා හයිලයිට් කරගන්න. අපි ප්‍රශ්න දුන්නා නේද? තායිලන්තය සහ තායිවානය රටවල් දෙකම ටයර් සහ ජංගම දුරකථන නිපද විය හැක. රටවල් දෙකටම යෙදවුම් ඒකකයකින් නිපද විය හැකි මොනවාද? ඵලදායිතාවය. මතක තියාගන්න. විභාගයේදී ওই වචනේ අල්ල ගැනීම ඉතාම වැදගත්. වචනේ අල්ල ගැනීම ඉතාම වැදගත්. එහෙනම් යෙදවුම් මේකකින් ලබා ගන්න පුළුවන් වෙයි ඵලදායිතාවය. එහෙනම් ඔයාගේ ওই පුංචි මොලේට එන්න ඕන මේ කියන්නේ ඵලදායිතාවය. නිෂ්පාදනය කියාව. එහෙනම් කතා දෙකක් නැහැ. ඵලදායිතාවය නම් දීලා තියෙන්නේ. ඵලදායිතාවය අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද? කියන්න. වැඩි වෙන්න ඕනේ නම් මොකද්ද? ඵලදායිතාවය වැඩි වෙන්න ඕන. වැඩි ඵලදායිතාවය තියෙන එක්කෙනා තමයි නිර්පේක්ෂ වාසී මූල ධර්මයට අනුව හොඳම එක්කෙනා. හරිද? හොඳම එක්කෙනා මොනව තියෙන එක්කෙනාද? වැඩි ඵලදායිතාවය තියෙන එක්කෙනා නෑ. ඔයාට මම මේක ලියපු ගමන් ඔයා මම දන්නවා ගෙදර ඉඳන් මේ වීඩියෝ එක බලන වෙලාවෙ ඉඳන් ඔයා අනිවාර්යෙන් කියනවා මේක තමයි උත්තරේ කියලා. අපි බලමුකෝ. ටයර්. ඒ කියන්නේ මේ දීලා තියෙන්නේ යෙදවුම් ඒකකයකින්. අපි උපකල්පනය කරනවා එකම ශ්‍රමයකකින් වෙන්න පුළුවන් යෙදවුම් ඒකකින්. අපි හිතමු ශ්‍රම පැයකින් කියලා. අපි උපකල්පනය කරමු සේවකයෙක් ඉන්නවා. මේ සේවකයාට ශ්‍රම පැයකින් හදන්න පුළුවන්ලු ටයර් රටක්. තායිලන්තයේ ඉන්න එක්කෙනාට එයා පැයෙන් හදනවලු ටයර් රටක්. හරිද? තායිවාන එක්කෙනා පැයෙන් හදන්නේ ටයර් 5ක් පමණි. එයාට පුළුවන් ටයර් කීයක් හදන්න විතරද? 5ක් හදන්න විතරයි. එහෙනම් ඔයාලට බැලු බැලමට පේන මම දන්නවා දැන් ඔයාලට උත්තරේ ඔළුවට ඇවිල්ලා තියෙන දැන් උත්තරේ තනියෙන් කියන ටයර් වල නිර්පේක්ෂ මහතක තියාගන්න නිර්පේක්ෂ වාසී මූලධර්මය බලද්දියන්නේ රටවල් කෙලින් නෙවෙයි භාණ්ඩ කෙලින්. මොනවා කෙලින්ද? භාණ්ඩ කෙලින්. එහෙනම් පළවෙනි භාණ්ඩ කෙලින් යන්නේ ටයර් කෙලින් ගියා. ටයර් අර මේ කියන සේවකයාට ශ්‍රම පැයකට එයාට පුළුවන් තායිලන්තයේ මේ තායිවානය තායිලන්තයේ එක්කෙනා ටයර් රටක් පුළුවන්. හරිද? හැබැයි තායිවාන එක්කෙනා පුළුවන් ටයර් 5ක්. එහෙනම් අපි දන්නවා කවුද හොඳම? කවුද? තායිලන්තයේ. එහෙනම් ටයර් සම්බන්ධයෙන් නිර්පේක්ෂ වාසී තියෙන්නේ කාටද? තායිලන්තයේ. නම් තායිලන්තයේ තමයි හොඳම. මොකද එයා මෙන්න මේ කියන ශ්‍රම පැයකින් ටයර් කීයක් හදනවද? එයා ටයර් රටක් හදනවා. එහෙනම් එයා තමයි හොඳ වෙන ටයර් සම්බන්ධයෙන් නිර්පේක්ෂ වාසී තියෙන්නේ කාටද? තායිලන්තයට. අපි බලමු ජංගම දුරකථන. මේ ශ්‍රම පැයකින් එයාට ජංගම දුරකථන හදන්න පුළුවන් තායිලන්තයට කීයද දන්නවද? දෙකක්.
තායිවාන් පුළුවන්ලු 6ක්. එහෙනම් මම දැන් දන්නවා ඔයාලට උත්තරේ දන්නවා. ඔයාලා දැන් උත්තරේ මුමුණනවා. කවුද හොඳම? එහෙනම් ජංගම දුරකථන හදන්න ඕන එක්කෙනා කවුද? තායිවානය. ඉතින් මට දැන් ඔයාලට හිතෙන්නේ නැති. ඉතින් මොකද්ද මේ කරන්නේ? මේ බල්ල මොකද්ද කරන්නේ? ඒක කියන තමයි දැන් යන්නේ. මෙන්න මෙහෙමයි වෙළඳාමක් වෙන්නේ. අන්තර්ජාතික වෙළඳාමක් වෙන්නේ. ඒ වෙන්න මේක හොයන්නේ මෙන්න මේ දෙයට. තායිලන්තයේ ටයර් හදන එක තායිලන්තයේ ජංගම දුරකථන හදන එක නවත්තනවා. ජංගම දුරකථන හදන්නේ නැහැ. එයා කියනවා ජංගම දුරකථන හදන සියලුම කර්මාන්ත ශාලා ටික වහන්නේ. අපි එපාර ඉඳන් ටයර් හදමු. එහෙනම් එයා කවුද? ටයර් හදන්න එක්ස්පර්ට් වෙනවා. එයා කියනවා ජංගම දුරකථන හදන සේවකයෝ ටික ඔක්කොම මෙන්න මේ ටයර් හදන්න කර්මාන්ත ශාලා ඔක්කොම වහන්න ඔක්කොම හදන්න ටයර් ජංගම දුරකථන හදන්නේ නැහැ. අපිට ඒක පාඩුයි. අපි හදන්නේ ටයර්. එහෙනම් අන්තර්ජාතික වෙළඳාමේ කියන මෙන්න මේ ටයර්. අපි ඊළඟ එක කතා කරමු. තායිවානය කියනවා දැනුම් දීමක් දෙනවා තායිවානය. අපේ රට තුල ටයර් හදන්න එපා. ටයර් හදන එක අපිට අවාසි. තායිවානය කියන්නේ සියලුම කර්මාන්ත ශාලා ටික වහලා දාන්න කොයි ටයර් හදන ටික වහලා දාලා ඒවෙත් හදන ජංගම දුරකථන. ඔය ශ්‍රමිකයොත් ගිහිලා හදන ජංගම දුරකථන. එහෙනම් ඒකට අපි කියනවා මොකක්ද? අපි කියනවා එහෙනම් තායිවානට හදන්න මොනවද? ජංගම දුරකථන. එහෙනම් අන්තර්ජාතික වෙළඳාමක් ඇති වෙන්නේ මෙන්න මෙහෙම කොහොමද දන්නවද? ටයර් හදන එක්ස්පර්ට් කවුද? තායිලන්තයේ කියනවා මම දෙන්නම් ටයර් කියලා. එයා ටයර් හදලා එයාට වැඩි ටික කාටද දෙන්නේ? වැඩි ටික දෙනවා තායිවානයට. ඔයා තියාගන්න වැඩි ටික දෙනවා තායිවානයට. තායිවානට දීලා කියනවා මට මොනවද දෙන්න කියලාද? ජංගම දුරකථන හදන එක්ස්පර්ට් නේ. මෙයා දෙනවා මොනවද? ජංගම දුරකථන. එහෙනම් ඔන්න ඔබ තමයි අන්තර්ජාතික වෙළඳාම කියලා කියන්නේ. ඔබ තමයි රටවල් දෙකටම මාසදායක අන්තර්ජාතික වෙළඳාම කියන්නේ. ඒක මෙහෙමනේ. තායිලන්තයේ ටයර් නිපදවලා අතිරික්ත ටික අපනයනය කරනවා කාටද? තායිවානයට. අපනයනය කළේ ජංගම දුරකථන ටික ආනයනය කරගන්න. තායිවානය මොකද කරන්නේ? ටයර් ටික ජංගම දුරකථන අපනයනය කරලා අතිරික්තය ආනයනය කරගන්නවා මොනවද? ටයර් ටික. පහසුයි. අපි දැන් මන්දරම දෙන්නේ නැති කියලා අපි ওই වගුව ගහගෙන මේ ටික රවුන්ඩ් කරගන්න. ඊට පස්සේ අපි ලියමු. හරි අපන්න හිතනවා ලියගන්න දෙයි කියලා. එහෙනම් එක් රට විසින් විශේෂ ප්‍රාග්ධනික කළ යුතු භාණ්ඩය වන්නේ එක් රට විසින් විශේෂ ප්‍රාග්ධනික කළ යුතු භාණ්ඩය වන්නේ අපිට දාලා එක් රට විසින් විශේෂ ප්‍රාග්ධනික කළ යුතු භාණ්ඩය වන්නේ කියලා. තායිලන්තයේ මොනවද? එයා විශේෂ ප්‍රාගුණ්‍ය කියන්නේ විශේෂීකරණය වෙන්න ඕන. තායිලන්තයේ මොනවටද? බැලු බැලමට පේනවා. තායිලන්තයේ මොනවද? ටයර් වලට එන ලියන්න. තායිලන්තයේ ටයර්. තායිලන්තයේ ටයර් හේතුව තායිලන්තයේ කියන ටයර් හේතුව ටයර් නිපදවීමේ වැඩි ඵලදායීතාවයක් තායිලන්තයේ සතු වීමෙන් ටයර් නිපදවීමේ වැඩි ඵලදායීතාවයක් තායිලන්තයේ සතු වීමෙන්
තායිවානය. මම හිතනවා දැන් මේක අනිවාර්යෙන් හැමෝටම තේරෙන්න ඕන කියලා. තායිවානය මට කියන තායිවානය මොනවද? ජංගම දුරකථනයක නිපදවන තායිවානය කියලා ඉරක් ගහලා ජංගම දුරකථන හේතුව. මේකේ ජංගම දුරකථන සම්බන්ධයෙන් වැඩි ඵලදායීතාවයක් ජංගම දුරකථන සම්බන්ධයෙන් වැඩි ඵලදායීතාවයක් තායිවානයේ සතු වීම. හරි. ඊට පස්සේ ඔයා ලියා ගන්න දෙරටම වාසදායක වෙළඳාමේ ස්වරූපය. දෙරටම වාසදායක වෙළඳාමේ ස්වරූපය. තායිලන්තයේ ටයර් නිපදවා තායිලන්තයේ ටයර් නිපදවා අතිරික්ත අපනයනය කළ යුතු අතර මෙයන් එක්ස්පර්ට් ටයර් හදන එක්ස්පර්ට් තායිලන්තයේ ටයර් නිපදවා අතිරික්ත අපනයනය කර තායිවානයෙන් ජංගම දුරකථන ආනයනය කළ යුතුයි. තායිවානයෙන් ජංගම දුරකථන ආනයනය කළ යුතුයි. ඉක්මනට ලියා ගන්න. ඊළඟට තායිවානයේ ජංගම දුරකථන නිපදවා අතිරික්තය ජංගම දුරකථන හදන්න ඕන. තායිවානයේ ජංගම දුරකථන නිපදවා අතිරික්තය අපනයනය කොට තායිලන්තයෙන් ටයර් ආනයනය කළ යුතුයි. 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 මොකද්ද? තායිවානයේ ජංගම දුරකථන නිපදවා. තායිවානයේ ජංගම දුරකථන නිපදවලා අතිරික්ත ටික වැඩක් නැහැ. එයා තායිලන්තයට හරි කොහෙද හරි අපනයනය කරන්න ඕනේ. ටයර් ටික ගන්න ඕන කොහෙන්ද? තායිලන්තයේ. ඒක ඉවරයි. එහෙනම් නිෂ්පාදන හැකියාව මත අවුලක් නැහැ නේ නිරපේක්ෂ වාසය හඳුනා ගැනීම. නිෂ්පාදව මම ගණන් දෙනවා බය වෙන්න එපා. ගණන් දානවා ගෲප් එකේ. මේ පාඩම ඉවරනට පස්සේ මම ගොඩක් ගණන් හදනවා. අපි පාස් පේපරුයි ගෲප් එකේ ඔක්කොම ගණන් ටික දානවා මුලින්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ හදන්න. හරිද? ගෲප් එකේ දාම්මට පස්සේ හැදුවට පස්සේ මම කරන්නේ මම වීඩියෝ එකක් කරලා සාකච්ඡා කරන ගණන් ටික. ඔයාලා අතේ ඒකට ගණන් ටික තියෙනවනේ. ඔයාලට PDF ෆයිල් එකක් හරි ෆොටෝ එකක් හරි මම දාන්න. ඒකට ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට මම මේ තියාගෙන තොලි මේ YouTube වීඩියෝ බලන්න පුළුවන්. හරි. අපි යනවා දැන් මෙච්චරලා කතා කරේ නිරපේක්ෂ වාසී එකේ ස්වරූප පළවෙනි ස්වරූපය තමයි අද විකල්ප ප්‍රවේශය තමයි මොකක්ද? නිෂ්පාදන හැකියාව මත හඳුනා ගන්න ක්‍රම දෙක අපි කතා කරන්නේ. නිෂ්පාදන හැකියාව මත කියලා ඒක කතා කරා. ඊළඟට අපි කතා කරන්නේ මොකක්ද දන්නවද? නිෂ්පාදන පිළිවෙල. මම මේ කතා කරලා මේ වීඩියෝ ඉවර කරනවා. අපි ඊළඟ වීඩියෝෙන් හම්බ වෙනවා. ඒ නිසා මේ අන්තිම මාතෘකාව නිෂ්පාදන පිරිවැය මත මොකක් හඳුනා ගැනීමද? නිරපේක්ෂ වාසී හඳුනා ගැනීම.
නිෂ්පාදන පිරිවැය මත නිරපේක්ෂ වාසි හඳුනා ගැනීම. ලියා ගන්න. මම ලියලා පැහැදිලි කරන්නම්. මෙහිදී නිමවුම් ඒකකයක් බිහි කිරීමට මෙහිදී නිමවුම් ඒකකයක් බිහි කිරීමට මෙහිදී නිමවුම් ඒකකයක් බිහි කිරීමට වැය වෙන සම්පත් ප්‍රමාණය හෙවත් කියන්නේ නිමවුම් ඒකක බිහි කිරීමට වැය වෙන සම්පත් ප්‍රමාණය හෙවත් ඒ කියන්නේ ටයර් එකක් හදන්න වැය වෙන සම්පත් ප්‍රමාණය ජංගම දුරකථනයක් හදන්න වැය වෙන සම්පත් ප්‍රමාණය මෙහිදී නිමවුම් ඒකක බිහි කිරීමට වැය වෙන සම්පත් ප්‍රමාණය හෙවත් පිරිවැය කොස්ට් එක පිරිවැය ඒ කියන්නේ දැන් මේක නම් අපි හිතමු ටයර් එකක් හදන්න යන ශ්‍රම පැය 5 ඒ වගේ සම්පත් ප්‍රමාණය වෙන සම්පත් ප්‍රමාණයවත් පිරිවැය රටවල් අතර සංසන්දනය කර නිරපේක්ෂ වාසි හඳුනා ගැනීම. රටවල් අතර සංසන්දනය කළා නිරපේක්ෂ වාසි හඳුනා ගැනීම. හරිද? රටවල් අතර සංසන්දනය කළා නිරපේක්ෂ වාසි හඳුනා ගැනීම. හරි. ඒ කියන්නේ මෙන්න මේක හොඳට කතන්දර යහගන්න. මම කිව්ව නිරපේක්ෂ වාසි කිව්වම මතක් වෙන වචන දෙකයි වැඩි ඵලදායීතාවය. කතා කරලා. අඩු පිරිවැය. ලෝ කොස්ට් එක අපි දන්න ඕන දෙයක් පිරිවැය අඩුවෙන් කරනවා නම් ඒක හොඳයි. හරිද? කිසියම් අපි හිතමු භාණ්ඩයක් අඩු පිරිවැයකින් හදනවා නම් එයා හොඳයි. අවුලක් නැහැ නේ ලෝ කොස්ට් එකකින් හදන්න. ඒ වගේ තමයි මේක. අපි හිතමු ශ්‍රී ලංකාවේ ඉන්නවා අපි ගමු ජපානයේ ඉන්නවා. මේ අපි හිතමු කෝපි හදනවා. එතකොට ඔයා මේ කල්පනා කරන්න එපා ජපානි කෝපි හදනවද? ඒව මේ බොරු මේ අපි කියනවා ඉකෝන් කියන්නේ මොන විෂයක්ද? උපකල්පනය මත ගොඩනගුණු විෂයක්. මේ කල්පිත තොරතුරු මම දාන්නේ අපිට අවබෝධ කරගන්න. ඊට පස්සේ ඉතින් නියන් අර ඒ වචනේ කියන්න අමාරුයි. ඒ වගේ මේ කල්පනා කරන්න එපා මේ ජපානි කොහොමද කෝපි හදන්නේ මේ වෙලාව. ඒව බොරු කතා. ඒව වැඩක් නෑ කල්පනා කරන්න. මේ කියලා දෙන්නේ කල්පනා කරන්න. මුලින් අපි මෙහෙමනේ අපි හිතමු මේ රටවල් දෙකම හදනව මොනවද? කෝපි. කෝපි හදනවා. අපි හිතමු කෝපි කිලෝ එකක් හදන්න කෝපි කිලෝ එකක් හදන්න හොඳට අහගන්න මේ කියන දේ දෙන්නේ මෙතන නිමවුම් ප්‍රමාණය නෙමෙයි. මෙතෙන්දී අපිට දෙන්නේ යදුම් මේකකකින් නිපදවිය හැකි නිමවුම් ප්‍රමාණය නෙවෙයි. හරිද? මෙතන දෙන්නේ අපිට මොකක්ද? සම්පත් ප්‍රමාණය. නැත්තම් යදුම් ප්‍රමාණය. නැත්තම් පිරිවැය කොස්ට් එක. මෙතන කියනවා කෝපි කිලෝ එකක් හදන්න ශ්‍රී ලංකාවට වැය වෙනවා ශ්‍රමපය 5ක්. ඒ කියන්නේ මිනිහෙක් අපි හිතමු ප්‍රායෝගික නෑනේ කෝපි කිලෝ 10ක් කියලා. කෝපි කිලෝ 10ක් හදන්න මම කෝපි කිලෝ 10ක් හදන්න අපි ලංකාවේ මේ ශ්‍රමිකයෙක් දැම්මොත් එයාට කෝපි කිලෝ 10ක් හදන්න යනවලු ශ්‍රමපය 5. ශ්‍රමපය 5කින් කෝපි හදලා ෆිනිෂින් කරලා පැකට් එකකුත් දෙනවා. හැබැයි ඔය දේ ජපානයේ කරන්න පුළුවන්ලු ශ්‍රමපය 3කින්. දැන් අර කට පාඩමට පැන්න ගමන් වැඩි ඵලදායීතාවයනේ නෑ කියලා ගහන්න එපා මේකට. කවුරු ලංකාව හොඳේ කියලා මේ කතා කරන්න පුතේ. හොඳට තේරුම් ගන්න මම කිව්වා මේ වචන දෙක වැදගත් කියලා. ඔයාලා ලියා ගන්න ප්‍රශ්න කතා කරලා කියන්න මේ දෙන්නේ මොනවද? මේ දෙන්නේ මෙන්න මේ කෝපි කිලෝ එකක් නිපදවීම සඳහා වැයවන ශ්‍රමපැය ගන්න. ශ්‍රමපැය කියන්නේ පිරිවැය. වැයවන සම්පත් ප්‍රමාණය. එතකොට මතක තියාගන්න මෙයා ශ්‍රමපැය 5න් හදනවා ලංකාව 5ක් යනවා ලංකාවට කෝපි කිලෝ 10ක් හදන්න. ඒ 10ම ඒ ෆිනිෂින් එකටම ඒ විදියටම ඒ ගුණත්වය මත ජපානයේ හදනවා පැය කීකින්ද පැය 3කින් හදලා කියනවා අපි වැඩේ කරා. එතකොට මට අඩුවෙන් පිරිවැය යන්නේ කවුද? අඩුවෙන් පිරිවැය ලංකාවට ජපානද?
අපිට ජපානයට තමයි අඩු පිරිවැයකින් ඒක හදන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න පිරිවැය නම් දීලා තියෙන්නේ මොන පිරිවැයද බලන්නේ? low cost එක. අඩු පිරිවැය. එහෙනම් කවුද හොඳම? කවුද හොඳම? ජපානය තමයි හොඳම. මොකද ජපානයට පුළුවන් ඒ කෝපි කිලෝ 10 පැය කීයකින් හදන්නද? පැය 3කින් හදලා ෆිනිෂින් කරලා ඔක්කොම ඉවර කරන්න. ඒ නිසා අපි කැමති කාටද? ජපානයට. කෝපි හදනවා කිලෝ 10 හදනවා. එයා ශ්‍රම පැය 3කින්. අපේ ලංකාවේ එන ශ්‍රම පැය 5. නම් හොඳට අවබෝධ කරගන්න. ඔයාට දීලා තියෙන පිරිවැය නම් নিরপেক্ষ වාසය හොයන්න. ඔයා පිරිවැය නම් මොන බල පිරිවැයද බලන්න ඕනේ. අඩු පිරිවැය. ඔයාට දීලා තියෙන ඵලදායීතාවය නම් ඔයාට දීලා තියෙන නිෂ්පාදනය කියන දෙකම එකයි. ඒක නම් අපි බලන්න ඕනේ වැඩි ඵලදායීතාවය. එහෙනම් මේ ගානක් ලියාගෙන අපි අවබෝධ කරගමු. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දෙරටම අර්ථාපල් කිලෝවක් සහ තේ කිලෝවක් නිපද වීමට. ඉන්දියාව හා ශ්‍රී ලංකාව වෙන දෙරටටම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙන දෙරටටම අර්ථාපල් කිලෝවක් සහ තේ කිලෝවක් නිපද වීමට අවශ්‍ය සමබෑ ප්‍රමාණය පහතින් දැක්වේ. මට ලියා ගන්න වෙලා ගන්න එපා. පහතින් දැක්කේ. හරි. අපි බැලුවොත් මෙන්න මෙහෙමයි තියෙන්නේ ලියා ගන්න නෝට් එකේ. ඔයා හයිලයිට් කරන්න. ඔයාට දීලා තියෙනවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙරටම අර්ථාපල් කිලෝවක් සහ තේ කිලෝවක් නිපද වීමට අවශ්‍ය ශ්‍රම පැය ප්‍රමාණය රවුන්ඩ් කරලා දාගන්න. මේ දෙන්නේ මොනවද? පිරිවැය. ශ්‍රම පැය කියලා දෙන්නේ මොනවද? පිරිවැය. ශ්‍රම පැය ප්‍රමාණය පහතින් දැක්කේ. එහෙනම් ලියලා මේව ගන්න. මම දන්නවා මම මේක යද්දි ඔයාලට උත්තරය අවබෝධ කරගන්න ඉවරයි. අපි දන්නවා මේ දීලා තියෙන්නේ පිරිවැය. එහෙනම් පිරිවැය දීලා තියෙන මොන පිරිවැයද? ලෝ කොස්ට් එක අඩු පිරිවැය දීලා තියෙන්නේ මේ ශ්‍රම පැය සංඛ්‍යාව ශ්‍රම පැය ප්‍රමාණය කියන්නේ මේ කියන දේ හොඳට තේරුම් ගන්නකෝ. මේ කතා කරමු මං කෝ নিরপেক্ষ වාසි න්‍යාය හොයද්දී යන්න පුතේ බාණ්ඩ කෙලින් යන්න. බාණ්ඩ කෙලින් තේ කිලෝ එකක් හදන්න තේ කිලෝ එකක් ෆිනිෂින් කරලා ඔක්කොම හදන්න ලංකාවට පුළුවන් ශ්‍රම පැය 2කින්. හරිද? පැය 2ක් ගෙද්ද තේ එකක් හදන්න පුළුවන්. හැබැයි ඉන්දියාවට ඒ සඳහා වෙන ශ්‍රම පැය 4යි. එහෙනම් කවුද හොඳම? අඩුම පිරිවැයකින් තේ කිලෝවක් හදනවා අපේ ලංකාව. එහෙනම් ලංකාව හොඳයි. මොනව හදන්නද? තේ හදන්න. අර්ථාපල් කිලෝ එකක් තේ කිලෝවක් අර්ථාපල් කිලෝ එකක් හදන්න පුළුවන් ලංකාවට යනවලු පැය 3ක්. එයා පැය 3ක් යද්දී අර කිලෝ එකක් හදනවලු. හරිද? හැබැයි අර්ථාපල් කිලෝ එකක් හදන්න ඉන්දියාවට පුළුවන් පැයෙන්. එහෙනම් අඩු පිරිවැයක් සහිත ඒ කියන්නේ අඩු සම්පත් ප්‍රමාණයක් වැය කරනවා. කවුද? අර්ථාපල් කිලෝ එකක් හදන්නේ මෙන්න මේ කියන අපේ ඉන්දියාව. මෙන්න මේ අපි කියන අපේ ඉන්දියාව අඩු සම්පත් ප්‍රමාණයක් කැප කළා මොනවා හදනවද? අර්ථාපල් හදනවා. එහෙනම් මතක තියාගන්න දැන් ඔයලා උත්තරය අරන් ඉවරයි. තේ හදනවා අඩු පැය ප්‍රමාණයකින් ශ්‍රී ලංකාව. එහෙනම් নিরপেক্ষ වාසයේ හිමිනවා ශ්‍රී ලංකාවට තේ සම්බන්ධයෙන්. අර්ථාපල් හදනවා අඩු පිරිවැයකින් ඉන්දියාව. එහෙනම් අර්ථාපල් සම්බන්ධයෙන් নিরপেক্ষ පිරිවැය හම්බ කරනවාටද? ඉන්දියාවට.
ලියා ගන්න. මේ ශ්‍රම මෙතන මත ලියා ගන්න ශ්‍රම පැය සංඛ්‍යාව වරහන් තුල පිළිවෙල. ශ්‍රම පැය සංඛ්‍යාව වරහන් තුල පිළිවෙල. හරි. එක් ඊළඟට ලියා ගන්න. දැන් මේක ලියා ගන්නකො ඉස්ලා වගු. මේ තේ මේ අර්ථාපල කිලෝවක් 2.4 2.4. පිළිවෙලනේ දීලා තියෙන්නේ. හරි අපි ලියා ගන්න එක් රට විසින් විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතු භාණ්ඩය වනුයේ එක් රට විසින් විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතු භාණ්ඩය වනුයේ එක් රට විසින් විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතු භාණ්ඩය වනුයේ ශ්‍රී ලංකාව මොකද කරපු ශ්‍රී ලංකාව කරන්න ඕන ශ්‍රී ලංකාවට පුළුවන් අඩු පිරිවැයක් වැය කළ මොනවද දන්නද? තේ. එහෙනම් මම කියනවා ඔයා ශ්‍රී ලංකාව අල හදන එක නවත්තන්න. අල හදන එක නවත්තලා අලට යොදලා තියෙන සම්පතු ඔක්කොම අරගෙන ඔයා දාන්නේ මොනවද හදන්නද? තේ හදන්න. ඔයා තේ හදලා එක්ස්පර්ට් වෙන්න. මොකද ඔයාට අඩු පිරිවැයකින් තේ හදන්න පුළුවන්. එහෙනම් ලංකාව මොනවද කරන්න ඕන? තේ. එහෙනම් ලියා ගන්න. තේ සම්බන්ධයෙන් කවුද ඉන්නේ? ශ්‍රී ලංකාව මොකක්ද? තේ නිෂ්පාදනය කළ යුතුයි. ශ්‍රී ලංකාව ඉලක්ක ගහලා තේ නිෂ්පාදනය කළ යුතුයි. තේ නිෂ්පාදනය කළ යුතුයි. හේතුව අඩු ශ්‍රම පැයකින් තේ නිෂ්පාදනය කළ හැකි වීමෙන්. අඩු ශ්‍රම පැය ප්‍රමාණයකින්. අඩු ශ්‍රම පැය ප්‍රමාණය ශ්‍රම පැය දෙකකින් පුළුවන්. අඩු ශ්‍රම පැය ප්‍රමාණයකින් තේ නිෂ්පාදනය කළ හැකි වීමෙන්. අඩු ශ්‍රම පැය ප්‍රමාණයකින් තේ නිෂ්පාදනය කළ හැකි වීමෙන්. අඩු ශ්‍රම පැය ප්‍රමාණයකින් තේ නිෂ්පාදනය කළ හැකි වීමෙන්. අඩු ශ්‍රම පැය ප්‍රමාණයකින් තේ නිෂ්පාදනය කළ හැකි වීමෙන්. හරි එහෙනම් මතක තියාගන්න. ඉන්දියාව හදන්න ඕන මොනවද? මට පේන බැලුවලට ඉන්දියාව හදන්න ඕන මොනවද? ඉන්දියාවට පුළුවන් අඩු පිරිවැය වැය කරලා අර්ථාපල් හදන්න. එහෙනම් ඉන්දියාව ඇලයිරක් ගහලා අර්ථාපල් නිපදවිය යුතුය. අර්ථාපල් නිපදවිය යුතුය. අර්ථාපල් නිපදවිය යුතුය. අර්ථාපල් නිපදවිය යුතුය. හේතුව ඊට පස්සේ හේතුව අඩු ශ්‍රම පිරිවැයකින් අර්ථාපල් නිපදවීම. ඉන්දියාවට පුළුවන් අඩු ශ්‍රම පිරිවැයකින් මොනව නිපදවන්නද? අර්ථාපල්. අඩු ශ්‍රම පිරිවැයකින් අර්ථාපල් නිපදවීම. අඩු ශ්‍රම ප්‍රමාණයකින් අඩු ශ්‍රම පිරිවැයකින් නැත්නම් අඩු ශ්‍රම පිරිවැයකින් අර්ථාපල් නිපදවීම. මේ උඩ සෝරි මට පැද්දුනා මම මතකුණා අඩු ශ්‍රම පිරිවැයකින් කියලා මුල් එක ගත්තා දැන්. අඩු ශ්‍රම පැයකුවත් හරි ඒ වුණත් ලස්සනයි. අඩු ශ්‍රම පිරිවැයකින් තේ නිෂ්පාදනය කළ හැකි වීම කියලා ඒක හදලා ඉන්දියාවලිය නම් ඉන්දියාව අර්ථාපල් නිපදවිය යුතුය. හේතුව අඩු ශ්‍රම පිරිවැයකින් මොනව කරන්න පුළුවන්ද? අර්ථාපල් යට නිපදවන්න පුළුවන්. හරි. දෙරටටම වාසිදායක වෙළඳාමේ ස්වරූපය. දෙරටටම වාසිදායක වෙළඳාමේ ස්වරූපය. දෙරටටම වාසිදායක වෙළඳාමේ ස්වරූපය. දැන් දන්නවා. ඔයාලා දැන් මම දන්නවා කියනවා කියලා. දෙරටටම වාසිදායක වෙළඳාමේ ස්වරූපය. මොකක්ද? තේ හදන්න ඕන කවුද? තේ හදන්න ඕන ශ්‍රී ලංකාව. එයා තේ හදලා අතිරික්ත මොකද්ද කරන්න ඕන? අතිරික්ත මොකක්ද කරන්න ඕන? අපනයනය කරන්න ඕන. අතිරික්ත අපනයනය කරන්න. අපිට අර්ථාපල් නෑනේ ශ්‍රී ලංකාවට. ශ්‍රී ලංකාව මොකද්ද කරන්න ඕන? අර්ථාපල් ඉන්දියාවෙන් මොනව කරන්න ඕනද? ආනයනය කළ
යුතුය. ආනයනය කළ යුතුය. එතකොට ඕක අනිත් පැත්ත ඉන්දියාව කරන්න ඕනේ. ඉන්දියාව වර්තාපල හදලා අතිරික්ත ආනයනය අපනයනය කළා. එයාට නැතේ තේ ආනයනය කරන්න. ලංකාව මොකද කරන්න ඕන? අතිරික්ත අපනයනය කළා. එයාට නැත්තේ අර්ථාපල ආනයනය කරන්න. හරි. එහෙනම් නිර්පේක්ෂ වාසී මූලධර්ම අතරින් අපි අවසන් වෙනවා. තව එක දෙයක් තියෙනවා උණතාවය. මම උණතාවය ලබන සතියේ නැත්නම් ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරනවා. උණතාවය වුණාට පස්සේ අපිට තියෙන සාපේක්ෂ වාසී න්‍යාය ඒකත් අපිට ඉවර කරන්න පුළුවන්. අපි අදින් ඔතනින් ඉවරයි නිර්පේක්ෂ වාසී මූලධර්මය. මම වීඩියෝ එක අවසන් කරනවා. ඊට කලින් මම උගන්වපු ටික අපෝ පඩස් ගාලා කියලා හිතුවොත් මම කතා කරා මොකක්ද අන්තර්ජාතික වෙළඳාම කියලා කියන්නේ. මම කෝ අන්තර්ජාතික වෙළඳාම කියලා කියන්නේ කිසියම් රටක් තවත් සම රටක් සමග භාණ්ඩ හා සේවා හුවමාරු කරගෙන ඒ ස්වරූප දෙක අපනයනයේ සහනයිනේ. අපනයනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා මොකද විකිණීම ආනයනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. මෙහි ප්‍රධාන ස්වරූප දෙකයි අන්තර්ජාතික වෙළඳාමේ මොකක්ද? අන්තර්ජාතික වෙළඳාම ස්වරූප දෙක තමයි දැන් කතා කරේ. අන්තර්ජාතික වෙළඳාමට ඇයි කියන්නේ කිසියම් රටක් අවතීර්ණ වුණේ? අපි කිව්වා එහෙම අවතීර්ණ වුණේ රටවල් අතර මොන වෙනස්ද? සම්පත් සම්භාරය වෙනස්, භාණ්ඩ අතර සම්පත් මිශ්‍රණය හෙවත් තාක්ෂණය වෙනස්. මේ ටික පාඩම් කරලා තියෙන උනකට පාඩමේ භාණ්ඩ අතර මොකක්ද? වෙනත් මිලන කියන්නේ ගුණාත්මක තත්ත්වය හා වෙනත් මිලන ඕනක ලක්ෂණ පැවතීම. ඊට පස්සේ අපි කතා කරා අන්තර්ජාතික වෙළඳාමට පදනම් යෙදී මූල ධර්ම දෙකයි නිර්පේක්ෂ වාසී මූල ධර්මය සහ සාපේක්ෂ වාසී මූල ධර්මය. නිර්පේක්ෂ වාසී මූල ධර්මය හඳුනා ගන්න පුළුවන් ක්‍රම දෙකයි නිෂ්පාදන හැකියාව සහ පිළිවෙල මත. සාපේක්ෂ වාසී මූල ධර්ම හඳුනා ගන්න පුළුවන් ක්‍රම දෙකයි නිෂ්පාදන හැකියාව සහ නිෂ්පාදන පිළිවෙල මත. අපි ඕකෙන් අවසන් කරා නිර්පේක්ෂ වාසී මූල ධර්මය. අපි කො නිර්පේක්ෂ වාසී මූල ධර්මයෙන් කොහොම ඔලුවට එන්න ඕනේ? අඩු පිරිවැයයි වැඩි ඵලදායීතාවය. ලෝ කොස්ට් එකයි වැඩි ඵලදායීතාවය. ඒ දෙක එකක් ඉවර වුණා. ඊට පස්සේ වැඩි ඵලදායීතාවයක් තියෙනවා නම් ඒ රටේ භාණ්ඩ විශේෂ ප්‍රාගුණ්‍ය කරන්න ඕන. අඩු ඒ වැඩි ඵලදායීතාවය දෙන්න තියෙනවා. පිරිවැය දීලා තියෙනවා නම් අපි අඩු පිරිවැයක් සහිත භාණ්ඩේ ඒ රට විශේෂ ප්‍රාගුණ්‍ය කරන්න ඕන. ওই නෝට් එක ලියා ගන්න. ඕක හොඳට බලලා ඊළඟ වීඩියෝ එක බලන්න ඉන්න. අපිට තියෙන නිර්පේක්ෂ වාසී උණතාවයන් ඒක මට සුළු වෙලාවකින් ඉවර කරන්න පුළුවන්. ඒ වුණාම මම දැන් අද අවසන් කරනවා. අවසන් කරලා අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන තෙක් ඔයාලට කරන්න තියෙන්නේ පාඩම් කරන්න. තව දින තියෙන කීයද කියලා මම කියලා තියෙන අවසන්. ඒ නිසා හැමෝටම තියෙන්නේ පාඩම් කරන්න. මේ ටිකත් බලන්නේ නම් හැමෝටම උසාවියි.